ආයුබෝවන් ඔබ සියලු දෙනාටම මම ආයුර්වේද වෛද්‍ය මේෂා විතානාචි සිලෝන් හොලිස්ටික් ආයතනය නියෝජනය කරමින් අද වැඩසටහනට සම්බන්ධ වෙනවා. අද අපත් එක්ක එකතු වෙලා ඉන්න අපේ වෛද්‍යවරු සියලු දෙනාම විශේෂයෙන්ම අපේ ආරාධනය පිළි අරගෙන අද වැඩසටහන සම්බන්ධයෙන් සම්පත්දායකත්වය ලබා දෙන අධිකරණ වෛද්‍ය විශාරද කුමුදු දහනායක වෛද්‍යතුමිය, ආයුර්වේද වෛද්‍ය නිරෝෂන් රාජපක්ෂ වෛද්‍යතුමා, ඒ වගේම පෝෂණ වේදී සෞඛ්‍ය සුජීවා වික්‍රමසිංහ වෛද්‍යතුමිය ඔබ සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් අප ආයතනය වෙනුවෙන් පිළිගන්නවා. ඒ වගේම අපත් එක්ක එකතු වෙලා ඉන්න අනිකුත් වෛද්‍යවරුන් වෛද්‍ය සිසුවියනුත් ඒ වගේම ඔබ සියලු දෙනාවත් ආයතනය වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ප්‍රථමයෙන් මම සිලෝන් හොලිස්ටික් ආයතනය සම්බන්ධව පුංචි හැඳින්වීමක් කරන්න. සිලෝන් හොලිස්ටික් ආයතනය සෞඛ්‍ය සම්බන්ධ සේවාවන් සැපයන ආයතනයක්. විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා ඔබට නිවසේ සිටම සුදුසුකම් ලත් වෛද්‍යවරුන් සමග ඔබේ සෞඛ්‍ය ගැටලු සාකච්ඡා කර ප්‍රතිකාර වෙත යොමු වීමේ හැකියාව තියෙනවා. එවැනි සේවාවන් අන්තර්ජාලය හරහා සිදු කෙරෙන වෛද්‍ය සේවාවන් සැපයනවා. ඒ වගේම ඔබට වෛද්‍ය උපදෙස් ලබා ගැනීමටත් ඔබට වෛද්‍යවරයෙක් ඖෂධ නිර්දේශ කළහොත් එම නිර්දේශිත ඖෂධ ඔබගේ නිවස වෙත සැපයීමත් අප ආයතනය විසින් සිදු කරනවා. ඒ වගේම තමයි අපගේ වෙබ්සයිට් එක, ඒ වගේම Facebook පිටුව, LinkedIn පිටුව හරහා සෞඛ්‍ය සම්බන්ධව ලිපි පළ කරමින් ඔබව දැනුවත් කරන්න. ඒ වගේම මෙවැනි වැඩසටහන් සංවිධානය කරමින් ඔබ වෙත දැනුම බෙදා හරින්නත් ඔබව දැනුවත් කරන්නත් අප කටයුතු කරනවා. ඉතින් අදත් එවැනිම වැඩසටහනක් සමග අප ඔබත් එක්ක එකතු වෙලා ඉන්නේ. විශේෂයෙන්ම අපි හිතුවා දැනට පවතින තරඟකාරී ස්වභාවය ජීවන රටාවත් එක්ක නාගරීකරණයත් එක්ක අප ගොඩක් දෙනෙක්ට අපේ පාරම්පරික උරුමයන් එක්ක ජීවත් වෙන ජීවන රටාවන්ගෙන් ඈත් වෙලා තියෙනවා. ඒවත් එක්ක අපේ පාරම්පරික ආහාර රටාවන්, අපේ විහරණ රටාවන්, අපේ ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් අපි කරන ක්‍රියාකාරකම් මේ දේවල් වලින් අපි ටික ටික ඈත් වෙලා තියෙනවා. ඉතින් ඒවත් සමගාමීවම අපිට ලැබිලා තියෙන සෞඛ්‍ය සම්බන්ධව අපේ පිරිහීමකට ලක්වීමක්. විශේෂයෙන්ම අද වන විට ඉතාමත් අඩු වයස් මට්ටම් වලදී බොහෝ දෙනෙක් නොවන රෝගවලට ගොදුරු වෙමින් ඉන්නවා. විශේෂයෙන්ම පිළිකා වැනි තත්ත්වයන්ට. ඉතින් අප ආයතනයේ තීරණය කළා ඔබ සියලු දෙනාම නැවතත් අපේ පාරම්පරික උරුමයන් වෙත හැරී බලමින් අපි කොහොමද අපේ ශාරීරික සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය, අපේ ආධ්‍යාත්මික සෞඛ්‍ය, ඒ වගේම සමාජීය සෞඛ්‍ය මේ හැම පැතිකඩයකින්ම අපි සියලු දෙනා කොහොමද සෞඛ්‍ය සම්පන්න වෙන්නේ? නැවත වරක් මේ දේවල් ගැන හිතා බලමින් අපේ ජීවිතවලට මේ දේවල් එකතු කරගන්නේ කොහොමද කියලා ඔබව දැනුවත් කරන්න. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපේ ආරාධනය පිළිගනිමින් අධිකරණ වෛද්‍ය විශාරද කුමුදු දහනායක වෛද්‍යතුමිය, ආයුර්වේද වෛද්‍ය නිරෝෂන් රාජපක්ෂ වෛද්‍යතුමා, ඒ වගේම පෝෂණ වේදී සෞඛ්‍ය සුජීවා වික්‍රමසිංහ වෛද්‍යතුමිය ඔබ සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔබට ආරාධනා කර සිටිනවා අපව දැනුවත් කරන මෙන්. ඒ වගේම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අනිත් අපි හැම දෙනාගෙම ඔබට පුංචි මතක් කිරීමක් කරන වැඩසටහන අවසානයේ වන තෙක් නිශ්ශබ්දතාවය රැකමින් අපට සහයෝගය ලබා දෙන මෙන්. ඒ වගේම වැඩසටහන අවසානයේ ඔබට වෛද්‍යවරුන්ගෙන් විමසීමට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඔබට අවස්ථාව ලබා දීමට අප සූදානම්. ඉතින් වෛද්‍යතුමනි ඔබට ආරාධනා කරනවා වැඩසටහන ඉදිරියට පෙළගස්වන මෙන්. වෛද්‍යතුමනි
ආයුබෝවන් මම ඉතාලි කරන පිටිපස්ස මම ડોક્ટર සජීව වික්‍රමසිංහ පෝෂණ වෛද්‍යවරිය මේ වෙනකොට නම් මම ජාතික ශ්වසන රෝහල වැඩිසර තමයි සේවය කරන පෝෂණ වෛද්‍ය වෛද්‍යවරියක් විදියට අපි ડોક્ટર දහනායකට ආරම්භයක් දෙන්න හිතුවා අපේ එලසේ ව්‍යාපෘතිය ගැන ડોક્ટર දහනායක මූලික හැඳින්වීමක් කරයි අපේ එලසේ ගත්තාම අපි එතන සංකල්ප ඉක්මවාගෙන ප්‍රායෝගික වැඩපිළිවෙලක දියත් කරලා තියෙනවා. එතන අපේ වසවිස නැති අපි ආහාර ගන්න ඕනේයි කියලා හැමෝටම පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම මේ වෙනකොට පරීක්ෂණ සිදු කරලා ඒවා අන්තර්ජාතික පරීක්ෂණ සිම්පෝසියාවල ප්‍රසන්ට් කරලා තියෙනවා. සංග්‍රහවල දාලා තියෙනවා ඒවා පිළිබඳ වාර්තා. ඒකම ඒ වසවිස නැතුව වගා කරන්න තාක්ෂණයක් තියෙනවා අපිට. ඒ තාක්ෂණය ගොවීන්ට හඳුන්වලා දීලා අපේ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ගොවියන් වගා කරනවා. ඒකම අපි ආධ්‍යාත්මය දියුණු කරගෙන භාවනා කරන ගමන් පන්සිල් රකින්න ගමන් තමයි මේ ව්‍යාපෘති කරන්නේ. අපි ડોક્ટર දහනායකට මූලිකව ව්‍යාපෘති පිළිබඳ හඳුන්වන්න අවස්ථාව දීලා අපි වැඩසටහන පටන් ගමු. පොඩි කැෆේස් ඒවයි හොයන්න. ඒක අලුතෙන් මම ડોક્ટર දහනායක මම ඇහෙනවද? එහෙනම් වෛද්‍යතුමනි. හරි. මුලින්ම සමාව ඉල්ලනවා හේතුව තමයි මම මේ හයිවේ එකේ වාහනේ යන ගමන් ඉන්නේ සමහර තැන්වල සිග්නල් අඩු වෙනවා. ඉතින් මොනවා හරි ගැටලුවක් වුණොත් මට ඒකට සමාව දෙන්න. මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. මම හිතන්නේ හොලිස්ටික් කියනකොට මට මතක් වෙන්නේ ඉතින් අපි පරිපූර්ණත්වය තුළින් අපේ නිරෝගකම ගොඩනගා ගන්න වැඩපිළිවෙල තමයි මම හිතන්නේ ඔබතුමීලා ළඟ තියෙන්නේ. ඉතින් ඒකින්ද මම හිතන්නේ අපිට තියෙන්නේ අපි ව්‍යාපෘතිය තුළින් දියත් කරපු ඒ වගේම ඒ තුළින් ලබාගත් අත්දැකීම් ඔබේ වැඩසටහනත් එක්ක එකතු කර ගැනීමයි මම හිතන්නේ අපේ යුතුයකම වෙන්නේ. ඉතින් පරිපූර්ණත්වයේ උදෙසා සහ ඒ තුළින් සෞඛ්‍ය නිරෝගීමත් සෞඛ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් අපි වෙන මහන්සියට ඔබතුමීලාත් සම්බන්ධ වීම සම්බන්ධයෙන් මුලින්ම කෘතඥ වෙනවා. ඉතින් කොහොම වුණත් මම මූලික හැඳින්වීමක් කරන්න. ඉතින් අපි ඇත්තටම වර්තමානයේ අපි ගත්තොත් ඒ කොවිඩ් අර්බුදය අපි කවුරුත් දන්නවා අපිට බොහෝ පාඩම් ඉගෙනුවා. හැබැයි ඒත් අපි මේ කොවිඩ් අර්බුදය තුලින් පාඩම් ඉගෙන ගත්තට අපි ඇත්තටම මූලික මේකට මේ රෝග අර්බුදයට හේතු වන මූලික දේ තවමත් අපි තුල නිවැරදිව අපි අවබෝධ කරගෙන තියෙනවාද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඇත්තටම මම මගේ අධිකරණ වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට මම අවුරුදු 11ක් බටහිර වෙදකම ඉගෙන ගත්තා. ඒ වගේම තවත් අවුරුදු 10කට ආසන්න ප්‍රමාණයක් මට හෙළ නිල වෙදකම අසුරු කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒ තුලින් යම් අත්දැකීම් ප්‍රමාණයක් ගත්තා. ඒ සම්බන්ධයෙන්ත් අපි කතා කළ යුතුයි. හෙළසුවේ නිර්මාතු ප්‍රියන්ත සේනානායක මහත්මිය අපි අතරින් වෙනුණත් එතුමිය මේ අවස්ථාව ඉතා හෘදයාංගම මතක් කරනවා. මේ සියලු දැනුම එතුමිය තුලින් ගොඩනගාගත්ත මේ වැඩපිළිවෙල තුලින් අපි ලබාගත්ත දේ. ඉතින් මම හිතන්නේ අපි යොමු වුණොත් මේ ලෝකේ වැඩිම කොවිඩ් අර්බුදයෙන් බැටකාපු රටක් විදිහට ඇමරිකානු එක්සත් ජනපදයට යොමු වුණොත් අපි පැහැදිලිව දැක්කා බොහෝ රෝගීන් සහ මරණ සංඛ්‍යාවක් සිද්ධ වෙච්ච රටක් විදිහට එක්තරා පර්යේෂණයක් තුලින් පැහැදිලිව අනාවරණය කළා තිබුණා the global burden of disease study කියන ඒ අන්තර්ජාතික පර්යේෂණය තුලින් පැහැදිලිව අනාවරණය කළා තිබුණා ඇමරිකාවේ මේ තරම් මේ ස්වසංගත රෝගවලින් මේ යන්නේයි. දැන් අපි ඇත්තටම ඇමරිකාවේ මේ කොවිඩ් අර්බුදයෙන් තමයි අපි දැනගත්තේ ඇමරිකාව වසංගත රෝගවලට මුහුණ දෙන රටක් කියලා. නමුත් අපි දන්නවා ඉන්ෆ්ලුවෙන්සා කියලා රෝගී තත්ත්වය නිසා ඇමරිකාවේ වාර්ෂිකව ඉතා විශාල මිනිසුන් ප්‍රමාණයක් මරණයටපත් වෙනවා. ඒ කියන්නේ අපි දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් පහුගිය දැන් 2000 අපි 20ට කලින්
2018-19 වසරේ. ඉන්ෆ්ලුවෙන්සා රෝගය නිසා ඉතා විශාල ප්‍රමාණයක් ඇමරිකාවේ මිය ගියා. නමුත් මේවා එච්චර වාර්තා වෙන්නේ නැහැ. හේතුව තමයි මේ වසංගත රෝග වලින් මරණයට පත් වීම කියන එක ඇමරිකාව වගේ රටකට එච්චර ලොකු ගැටලුවක් නෙවෙයි. ඒ අය වාර්ෂිකව මිය යනවා. ඉතින් අපි ඒ ග්ලෝබල් බර්ඩන් ඔෆ් ඩිසීස් ස්ටඩි කියන එකෙන් පැහැදිලිව අනාවරණය කරලා තියෙනවා ඇමරිකානු ප්‍රජාවෙන් අපි ගත්තොත් රටක් වශයෙන් ගත්තොත් ප්‍රධාන වශයෙන් රටේ නිෂ්පාදන ධාරිතාවට හවුල් වෙන්නේ රටක තරුණ සහ මැදි වයසේ පිරිස. ඒතකොට ඇමරිකාවේ තරුණ සහ මැදි වයසේ පිරිස අපි ගත්තොත් ඒ පිරිසෙන් 43.2%. ඒ වගේම සංඛ්‍යාත්මකව ගත්තොත් කෝටි 8.2. ඒ රටේ ඉන්න ඒ තරුණ සහ මැදි වයසේ පිරිස රෝගී බවෙන් පෙළෙනවා. මොකක් හරි බෝ නොවන රෝගී තත්ත්වයක් ඒ අයට තියෙනවා. ඒ වගේම සමහර වෙලාවට ඒ අයට දීර්ඝකාලීන බෝ වන රෝග තත්ත්වයන් තියෙනවා HIV ආසාදනය වගේ. ඒතකොට දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘදයාබාධ, පෙනහළු රෝග, අක්මා රෝග, වකුගඩු රෝග, ඒ වගේම පිළිකා රෝගී තත්ත්වයන්, විශේෂයෙන්ම වසා පද්ධති ආශ්‍රිත පිළිකා රෝගී තත්ත්වයන්, ඒ වගේම දුම්බීම නිසා ඇතිවන ශ්වසනාබාධ තත්ත්වයන්, මේ වගේ විශාල රෝගීන් ප්‍රමාණයක්. ඒ වගේම ඒඩ්ස් ආසාදන නිසා ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල වෙච්ච සමාජ පිරිස් මේ සියල්ල ගත්තම කෝටි 8.2ක් ඇමරිකාවේ තරුණ සහ මැදි වයස පිරිසෙන්. ඒ කියන්නේ 43.2% රෝගීන් ඉන්නේ. ඉතින් මම හිතන්නේ අපි දන්නවා ඇමරිකාව කියන්නේ ලෝකයේ ආර්ථිකය අතිනුත් ඒ වගේම මේ බටහිර විද්‍යාත්මක දැනුම අතිනුත් ඉතාමත්ම ඉහළින් ස්ථානයක වැජඹෙන රටක් විදිහට ඒ වගේම වර්තමාන ලෝක සෞඛ්‍ය සංවිධානය, වර්තමාන ලෝක වෛද්‍ය සංගමය, World Medical Association, ඒ වගේම World Health Organization කියන මේ දෙකම බිහි කරන්න මුල් වෙච්ච රට විදිහට අපි තේරුම් ගත යුතුයි. ඒ වගේම ලෝකෙට හරිත විප්ලවය කියන සංකල්පය බිහි කරන්න මුල් වෙච්ච රටක් විදිහට අපි තේරුම් ගත යුතුයි මේ රටේ තරුණ ප්‍රජාවෙන්, මැදි වයස ප්‍රජාවෙන් 43.8ක් ලෙඩ වුණා. අපි තේරුම් ගත යුතුයි මේ වත්මන් දැනුම, ඒ වගේම වත්මන් ආර්ථික ශක්තිය, ඒ වගේම වර්තමාන වෛද්‍ය දැනුම මේ සියල්ලම අභියෝගයට ලක් කරලා තියෙනවා මේ වසංගත රෝග හම්බුවේ. ඉතින් ඒතර අපි තේරුම් ගත යුතුයි රටක ඉන්න රෝගීන් ප්‍රමාණය ඉතාමත් හොඳින් පිළිඹු වෙච්ච අවස්ථාවක. ඒතර ඇමරිකාව මොකද ඇමරිකාව හැම විටම රෝගීන් සංඛ්‍යාව ප්‍රකාශ කරන්නේ අගයක් විදියට, ප්‍රතිශතයක් විදියට නෙවෙයි. නමුත් මේ පර්යේෂණ තුළින් ඇමරිකාවේ ඉන්න රෝගීන් ප්‍රමාණය ප්‍රතිශතයක් විදියට ප්‍රකාශ කරලා තියෙනවා මේ Global Burden of Disease Study in America කියන මේ ස්ටඩි එකේ. ඉතින් ඒකට අපි තේරුම් ගන්න ඕන අපි අපේ රටක් විදියට අපිත් මේ මාර්ගේ ගමන් කරොත් අපිත් තවත් ඉතා කුඩා ඇමරිකාවක් බවට පත් වෙනවා ඒකාන්තයි. ඉතින් අපි තේරුම් ගත යුතු මේ වෙලාවේ මෙන්න මේ දත්ත ඉතාමත් හොඳින් විශ්ලේෂණය කළ සමාජගත කරන්න. ඒ වගේම අපේ රටත් මේ මාර්ගෙම ගමන් කරන රටක් විදියට අපි දන්නවා කොළඹ නාගරික තදාසන්න ප්‍රදේශය නැත්නම් මෙට්‍රොපොලිටන් කියන ඒරියා එක ගත්තොත් 59.3ක් එක්ක දියවැඩියාව හැදිච්ච පිරිස, එහෙම නැත්නම් දියවැඩියාව හැදෙමින් පවතින. ඒ කියන්නේ ඩයබටිස් හෝ ප්‍රී ඩයබටික් කියන කන්ඩිෂන් එකේ පෙළෙන. તો 60%කට ආසන්න දියවැඩියාව අවදානමක් සහිත පිරිසක් රටක ඉන්නවනම් අපි දැනගත යුතුයි ඒක රටක එහෙම නැත්නම් අගනගරේ ඉන්නවනම් අපි තේරුම් ගත යුතුයි මේ අගනගරේ සෞඛ්‍ය කොහොමද තියෙන්නේ. එතකොට ඒ වගේම අපේ රට අවුරුදු 12ක් තුළ පිරිකා රෝගය දෙගුණ වෙන රටක්. ඒ වගේම අවුරුදු 15ක් තුළ ස්ථූලභාවයේ සහිත පුද්ගලයන් 3 ගුණයකින් වැඩි වෙන රටක්. එතකොට මේ වගේ ගුණණය වෙන රෝගාබාධ සහිත රෝග අවදානම් සාධක සහිත රටක තමයි අපි ඉන්නේ. ඒ වගේම 2006 අපේ රටේ දියවැඩියා හෘද රෝග පිළිබඳ සමීක්ෂණය දියත් වුණා. ඒ කියන්නේ ඩයබටික් and cardiovascular study. එතකොට මේ ස්ටඩි එකෙන් පැහැදිලිව සඳහන් කරා අපේ රටේ 45% මෙටබොලික් සින්ඩ්‍රෝම් කියන රෝගී තත්ත්වයන් පෙළෙනවා. ඒ කියන්නේ මීට අවුරුදු 15කට කලින්. ඒ කියන්නේ ලංකාවේ කාන්තා පාර්ශ්වය තමයි වැඩිම රෝගීන් බවට පත් වෙන්නේ. ඒ පර්යේෂණය මුළු ලංකාවෙම දියත් වෙච්ච පුළුල් පර්යේෂණයක්. හැම පළාතකම දියත් වෙච්ච පර්යේෂණයක්. ඒකෙන් කියනවා ලංකාවේ 45%කට ආසන්න නාගරික ප්‍රජාව, ඒ වගේම 30%කට ආසන්න මේ ග්‍රාමීය ප්‍රජාව ලෙඩ වෙනවා කියලා. ඒ වගේම 45%කට ආසන්න මුස්ලිම් ප්‍රජාව,
ඒ වගේම 25%කට ආසන්න සිංහල ප්‍රජාව 23%කට ආසන්න දමිළ ප්‍රජාව මේ මෙටබොලික් සින්ඩ්‍රෝම් කියන පරිවෘත්තීය ආබාධ තත්ත්වයෙන් පෙළෙන. ඒකට පරිවෘත්තීය ආබාධය කියන්නේ අපේ රටේ අපේ ශරීරයේ සමස්ත පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය දුර්වල වෙච්ච තත්ත්වය. මෙටබොලික් මම ඇහෙනවද මේ සමහරවිට කෝල් ඇවිල්ලා කට් වෙනවා. දැන් ඇහෙනවද? ඇහෙනවද මාව? ඇහෙනවා වෛද්‍යතුමා. හරි. එතකොට මෙන්න මේ පරිශ්‍රණය තවත් පැහැදිලිම මේ හඳුනා ගැනීමක් සිද්ධ වුණා. ඒක තමයි අපේ රටේ දැනුමින් වැඩිම පිරිස. ඒ කියන්නේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබපු පිරිසට වඩා 10%කින් වැඩියෙන් ලෙඩ වෙනවා. ඒ කියන්නේ පරිවෘත්තීය ආබාධයෙන් ලක් වෙනවා. අපේ රටේ තෘතීක අධ්‍යාපනය ලැබපු පිරිස. ඒ කියන්නේ විශ්වවිද්‍යාල ගිහිල්ලා අධ්‍යාපනය ලැබපු පිරිස ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ පිරිසට වඩා පමණක් ලැබූ පිරිසට වඩා 10%කින් ලෙඩ වෙනවා. ඒ වගේම රුපියල් 7000ට වඩා අඩු ආදායම් ලබන පිරිස ගත්තොත්, ඒ වගේම 50000ට වඩා වැඩි ආදායම් ලබන පිරිස ගත්තොත්, 50000ට වඩා වැඩි ආදායම් මාසිකව 50000ට වඩා රුපියල් ආදායම් ලබන පිරිස 10%කට වැඩි ප්‍රමාණයකින් ලෙඩ වෙනවා. රුපියල් 7000ට වඩා අඩුවෙන් මාසික ආදායම් ලබන පිරිස මේ අවුරුදු 15කට කලින් 7000 කියන්නේ ලොකු ගාණක්. එතකොට මේ අපේ රටේ ආර්ථික තත්ත්වය අපේ රටේ උගත්කම කියන එක ඇත්තටම රෝග සඳහා එහෙම නැත්නම් මේ පරිවෘත්තීය ආබාධය සඳහා අවදානම් සාධකයක් බවට පත් වෙලා තියෙනවා. ඒතකොට මේ දත්ත වලින් පැහැදිලිව පේනවා අපේ රටේ වර්තමාන උගත්කම වර්තමාන ආර්ථිකය ගත්තම මේවා තමයි අපි ලෙඩ වෙන්න ප්‍රධාන හේතුව. එතකොට මේ උගත්කම ලෙඩ වෙන්න හේතු වෙනවා නම් අපේ ආර්ථිකය ලෙඩ වෙන්න හේතු නම් පැහැදිලිව සඳහන් වෙනවා. අපි ඉගෙන ගන්න දේ තුළ අපි නිරෝගී වන දර්ශනය නැහැ. ආරෝග්‍ය පරමාලාභා කියන මේ බුද්ධ වචනය අනුකූලව ඒ අධ්‍යාපනයේ රටාව බිහි වෙලා නැහැ. ඒ වගේම ආර්ථික රටාව තුළ ඒ කියන්නේ කොච්චර ආර්ථිකය වැඩි වුණත් අපි නිරෝගී වන ආහාරයක් නිරෝගී වන ಔಷධයක් ගන්න අපි තුළ බෑ. ඒතකොට මෙන්න මේ අපි තේරුම් ගත යුතු මෙන්න මේ සමාජ ආර්ථික අධ්‍යාපනික වටපිටාවම අපිව රෝගී බවට පත් කරන අවදානම් සාධකයක් වෙලා. ඒ වගේ අපි ගත්තොත් වර්තමානයේ රෝග ප්‍රතිකාරය සඳහා වර්තමාන රෝග තත්ත්වයන් ගත්තොත් ලෝක දියවැඩියා සංගමය පෝල් සිමෙට් කියන ප්‍රොෆෙසර් තමයි ඒකේ ෆවුන්ඩර් ඩිරෙක්ටර්. එයා පැහැදිලිව ප්‍රකාශ කරනවා this is the first generation where children may die before their parents. ඒ කියන්නේ දරුවන්ට දෙමව්පියන්ට කලින් දරුවන් මිය යන පළමු පරම්පරාව තමයි මේක කියලා. ඒ තරමට දරුවන් තුල මේ පරිවෘත්තීය ආබාධය ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යනවා. ඒ වගේම බ්‍රිතාන්‍ය වෛද්‍ය සංග්‍රහය බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නල් ඒ වගේම ජර්නල් ඔෆ් ඇමරිකන් මෙඩිකල් ඇසෝසියේෂන් ඒ කියන්නේ ඇමරිකානු වෛද්‍ය සංගමයේ සංග්‍රහය මේ දෙකම ප්‍රකාශ කරනවා වර්තමාන වෛද්‍ය ප්‍රතිකාරවල තියෙන අතුරු ආබාධ වැරදි අන්තර්ක්‍රියා ඒ වගේම ඒ වැරදි සහගත ලෙස ඖෂධ භාවිතා කිරීම කියන මේ කාරණා තුන නිසා හෘද රෝග සහ පිළිකා ඊළඟට මරණයට තුන්වන හේතු බවට පත් වෙන්නේ මෙන්න මේ වර්තමාන ප්‍රතිකාර නිසා කියන. එතකොට වර්තමාන ප්‍රතිකාර ක්‍රමයම අපව මරණයට පත් කරන නිකන් නෙවෙයි තුන්වෙනියට මරණයට පත් කරන හේතුව. එතකොට මේ තියෙන ප්‍රශ්න ටික අපි තේරුම් ගත යුතුයි මුලින්ම සහ අපි සමාජගත කිරීමේදී මේ හොලිස්ටික් කෙයා කියන සංකල්පය අපි තේරුම් ගත යුතුයි. මම හිතන්නේ මේ දත්ත නිවැරදි සමාජගත කිරීම. ඒක නිසා තමයි මේ හෙළුසු නිර්මාතු ප්‍රියන්ත සේනානායක මහත්මිය මේ දත්ත සමාජගත කරන්න ඒ සමාජගත කරපු දත්ත හමුවේ අපේ හෙළ වෙදකමේ ඒ වගේම මේ දේශීය වෙදකමේ සංකල්ප ටික සමාජගත කරන්නට කිව්වේ. එතෙන්දී අපිට හෙළසුවේ තුල අපි දැනගත්ත අනිත් දැනුම් පද්ධතියේ සුවිශේෂත්වය තමයි මේ නිරෝගීකමයි ගොවිතැන අතර තියෙන සම්බන්ධය. ඒකට මෙන්න මේ අපි අර කලින් කිව්ව සමාජ ආර්ථික අධ්‍යාපනික වැරදි සංකල්ප වල මූලිකත්වය හොබවන්නේ මෙන්න මේ ගොවිතැනයි වෙදකමයි ගොවිතැනයි නිරෝගීකමයි අතර තියෙන සම්බන්ධය බිඳී යාම තමයි මේදී මූලික වෙන්නේ. ඒතොර රටක ප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මය වෙන රටක ප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මය වෙන රටක අපි ඒ ප්‍රධාන ජීවනෝපාය වෙනස් කරගත්තොත්
විෂමාකාරයෙන් මේ ප්‍රධාන ජීවනෝපාය පරිහරණය කරගත්තොත් අපි දන්නවා ගිරිමානන්ද සූත්‍රයේ බලල ඇති සමහරවිට ගිරිමානන්ද සූත්‍රයේ තියෙන විෂම පරිහාරජ ආබාධ කියලා කොටසක්. ඒ කියන්නේ අපි විෂම ලෙස අපේ ජීවනෝපාය හරි එහෙම නැත්නම් ඒව පරිහරණය කරන්න පටන් ගත්තොත් අපේ රැකියාව අපේ ආහාර රටාව මේ පරිහරණය කරන්න පටන් ගත්තොත් ඉතා පැහැදිලි අපිව ලෙඩ වෙනවා කියලා. ඉතින් ඒ ආබාධ තත්ත්වය අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධ වචනේ තුළ පැහැදිලි විස්තර කරලා තියෙනවා. ඒතර ඒ ආබාධ තත්ත්වය අද අපිට ලක් වෙලා තියෙනවා. මොකද අපේ ප්‍රධාන ජීවනෝපාය, ඒ කියන්නේ ප්‍රධාන ජීවනෝපාය කියන්නේ අපේ රටේ පවුල් 36 ලක්ෂයක් ගොවිතැන් කරනවා. ඒකට එක පවුලක අපි 3 දෙනෙක් නැත්නම් 4 දෙනෙක් අපි හිතුවොත් 3 දෙනෙක් අපි හිටියොත් 90 ලක්ෂ ඒ කියන්නේ කෝටියකට වැඩි ප්‍රමාණයක් අපේ රටේ මේ ගොවි පවුල් නියෝජනය කරනවා. ඒතකොට මේ හැම ගොවි පවුලක්ම මේ රටේ භූමිය වසවිසෙන් විනාශ කරන පවුල් බවට පත් වෙලා තියෙනවා. ඉතින් එතකොට අපේ රටේ ප්‍රධානම මේ ගොවිතැන් කරන භූමි පද්ධතිය මේ බින් කොටස් ටික වසවිසෙන් සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. ඉතින් ඒකෙන්ද අපි ප්‍රධාන ජීවනෝපාය ඒ කියන්නේ මේ ගොවිතැන විනාශ වෙච්ච රටක අපිට කවදාවත් නිරෝගීකමක් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද අපේ ගොවිතැන කියන්නේ අපේ මූලික ඖෂධය නිර්මාණය කරන බිම. එතන මූලික ඖෂධය විදිහට ආහාරය තමයි සලකන්නේ ආයුර්වේද වේදකමේ, බටහිර වේදකමේ සහ හෙළ නිල වේදකමේ, හෙළ වේදකමේ. මොකද හේතුව අපි දන්නවා හිපොක්‍රටිස් ක්‍රිස්තුපූර්ව 400 දී බිහි කළ සත්‍ය සැබෑ බටහිර වේදකමේ නම් තිබුණේ let food be thy medicine නැත්නම් let medicine thy be food. ඒ කියන්නේ ආහාරය තමයි ඖෂධය විදිහට. එහෙම නැත්නම් ඖෂධය නම් ආහාර විදිහට කියලා. ඒ කියන්නේ මූලික සංකල්පය ඖෂධීය සංකල්පය ආහාරය. එතකොට අපි රෝගියෙකුට ප්‍රතිකාර කිරීමේදී dietetic measures I will apply dietetic measures for the benefit of the sick කියලා තමයි හිපොක්‍රටිස්ගේ පදකට කියන්නේ මේ දියුරුමේ පටන් ගන්න. එහෙම නැත්නම් ඕත් එකේ පටන් ගන්න. නමුත් 1948 ලෝක සෞඛ්‍ය සංවිධානය බිහි වුණා. ලෝක වෛද්‍ය සංගමය බිහි වුණා. අන්නේ ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ වෛද්‍ය සංගමේ ලෝක වෛද්‍ය සංගමේ මූලිකත්වය පාලනය ලැබුවේ ඇමරිකාව. මේ ඇමරිකාව නිර්මාණය කරා ලසඤ්ඤා කියලා බටහිර විශේෂඥ වෛද්‍යවරයෙක් ඖෂධවේදී විශේෂඥ වෛද්‍යවරයෙක්. ඒකට ඖෂධවේදී පියා විදියට සලකන්නේ එතුමා. ඒකට එතුමා තමයි මේ ඓතිහාසික හිපොක්‍රටිස් දියුරුමේ තිබුණු මූලික වගන්තිය තමයි I will apply dietetic measures for the benefit of the sick. ඒ කියන්නේ මිනිස්සු සුව කිරීම සඳහා මම ආහාරමය ප්‍රතිකාරය තමයි යොදාගන්නේ කියන සංකල්පය අයින් කරා. ඒතොර මේ ලසඤ්ඤා කියන විද්‍යාඥයා විරුදාවලිය ලැබුවේ මේ හිපොක්‍රටික් ඕත් එක වෙනස් කළා, ක්ලාසිකල් හිපොක්‍රටික් ඕත් එක වෙනස් කළා මොඩර්න් හිපොක්‍රටික් ඕත් කියන සංකල්පය බිහි කරින්ද. ඒතකොට මේකෙන්ද මොකක්ද උනේ අවසානයේ මේ ඉතිහාස කරුණු හොයන්න කියලා අපිට එලසෝ නිර්මාතතුමිය අපිට කිව්වා. ඒකෙන්ද අපි දැක්කේ මේ ඉතිහාසයේම අපේ වෛද්‍යවරු දිවුරුම් දෙන තැනම වෙනස් කරා. හේතුව තමයි ආහාරය ඖෂධයේ විදිහට පාවිච්චි කරන එක වෙනස් කළා. ඖෂධ සමාගම් විසින් තමයි මේ ලසඤ්ඤා කියන විද්‍යාඥයා නිර්මාණය කරේ. ඒ ඖෂධ සමාගම් වල මූලිකත්වයෙන් ප්‍රාග්ධනය මත තමයි ලෝක වෛද්‍ය සංගමය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය බිහි වුණේ. එතකොට අපි තේරුම් ගත යුතුයි මෙන්න මේ අපිට වැරදිච්ච තැන කොතනද කියලා. ඉතින් මම ඇත්තටම එතනින් එහා මෙන්න මේ මූලික අඩිතාලම දැම්මේ මම මේ මෙතනින් මගෙන් පස්සේ කතා කරන වෛද්‍යවරු මේ පිළිබඳව වැඩිදුරටත් විස්තර කරයි. එතකොට මෙන්න මේ ටික අවබෝධ කරගෙන තමයි මේ හෙළ නිලවේදකමේ අපේ ප්‍රධාන ජීවනෝපාය වෙන ගොවිතැන නැවත ප්‍රතිනිර්මාණය කරන්න අවශ්‍යයි. ඒ තුළින් නිෂ්පාදනය වන පාරම්පරික වස්තුසේන්ද්‍ර ආහාර නැවත ප්‍රතිනිර්මාණය කරන්න අවශ්‍යයි. එතනින් තොරව අපිට ඖෂධයක් ගැන හිතන්න බෑ. එහෙම නැතුව අපි ඖෂධ ප්‍රතිකාරයක් කරනවා කියන්නේ ෆවුන්ඩේෂන් එකක් නැතුව බිල්ඩින් එකක් හදනවා වගේ වැඩක්. ඒ කියන්නේ ෆවුන්ඩේෂන් එක තමයි අපේ ආහාරය. ඒක නැතුව ඒක විනාශ කරගෙන අපි ඖෂධ දුන්නට වැඩක් නැහැ. ෆවුන්ඩේෂන් එකක් නැතුව අපි බිත්ති මදිනවා වගේ වැඩක්. ඉතින් ඒකින්ද මෙන්න මෙතනින් එහාට මම ආරාධනා කරන ගෞරවයෙන් අපේ වෛද්‍ය නිර්වේෂන් මහතාටත් අපේ වෛද්‍ය සුජීවා මහත්මියටත් මේ අවස්ථාවේ එතුමියලගේ දේශනය සිද්ධ කරන ලෙස ඉතින් නැවත වරක් සියලු දෙනාටම නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා. මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් කෘතඥ වෙනවා. ඉදිරියේදී අවශ්‍ය වෙලාවට අපි සම්බන්ධ වෙන්නම්. එහෙනම් තෙරුවන් සරණයි සියලු දෙනාට. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්. මම හිතන්නේ ડોક્ટર
කුමුදු දහනායක මහතා හොඳ පූර්විකාවක් සැපෙව්වා අපේ වැඩසටහන ඉදිරියට කරගෙන යාම සඳහා. ඉතින් මෙතෙන්දී මම පොඩි ස්ලයිඩ්ස් ටිකක් පාවිච්චි කරන්නම්. මාව ඇහෙනව නේද? ඇහෙනවා වෛද්‍යතුමනි. හොඳයි. හොඳයි. වෙනකොට ડોક્ટર දහනායක කිව්වා වගේ මුළු රටක්ම රෝගී වෙලා තියෙන්නේ මේ අවස්ථාව වෙනකොට. එතකොට දැන් නොයික් වෛද්‍යවරු නොයික් විද්‍යාඥයන් දැන් හොයාගෙන යනවා නොයෙක් පර්යේෂණ කරනවා මේ ඒ සඳහා නොයෙක් විසඳුම් යෙදුවා තිරසාර විසඳුමක් තාමත් ලැබිලා නැහැ කියන එක අපිට පැහැදිලි වෙනවා. මේ රෝග වැඩි වෙනවා. එහෙනම් අපි මෙච්චර කල් මේ කතා කරපු දේවල් මේ කරපු දේවල් වල ප්‍රශ්නයක් තියෙනවා තේරුම් ගන්න ඕනේ. ඉතිහාසයට ගියොත් මේ හැම දෙයකම අද දැන් මේ කතා කරන නිරෝෂන් පොඩ්ඩක් පැහැදිලි මදි පොඩ්ඩක් ලයින් එක මේ ආහාරය වෙදකම ගොවිතැන මේ සියලු දේට මූලික වෙන්නේ මේ ආධ්‍යාත්මය තුළ තමයි කෙනෙක් බලයක් කියන්නේ ජව සම්පන්නව නැගී හිටින්න පුළුවන්. එතකොට මේ දැන් ආයුර්වේදය කොහොමද මනාවේ? මෙන්න මේක පොඩ්ඩක් අපි දැන් පැහැදිලිව ඇහෙනවද? තාම පොඩ්ඩක් අඩුයි මල්ලි. ડોક્ટર උමේෂම පැහැදිලිව ඇහෙනවද? දැන් කතා කරන්න දැන් හොඳයි. ડોક્ટર සුජීව පැහැදිලිව ඇහෙනවද මාව? දැන් හරි ડોක්ටර්. එතකොට ද්වාපර යුගය කලි යුගය කියලා. එයාගේ ස්වභාවය විස්තර කරනවා. දැන් කෘත යුගය ගත්තහම මේ
හොඳින් එන බීජයක් පොළවේ හොඳට පැලවෙනවා. ඒ වගේම මනුෂ්‍යයන්ගේ ආයුෂ ලෝකයේ මනුෂ්‍යයන් පහළ වීමේ සිට මේ කතා කරන්නේ. එතකොට ඒ කාලේ මනුෂ්‍යයන් ඉස්මතු කරගෙන මම කතා කරන දේවල් මගේ කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නේ මේ ඔයගොල්ලන්ට හරියට ඇහෙන්නේ නැද්ද තාම? හොඳයි. අර කඩ තමයි ඇහෙන්නේ. මගේ කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් තියෙනවා. මං ඉන්න තැනත් එක්ක මම අද හොස්පිටල් එකේ ඉන්නේ. ඒක නිසා කනෙක්ෂන් එක පොඩ්ඩක් හොඳ මදි. මං ඩොක්ටර් සුජීවා එහෙනම් කතා කරමුද අපි මම ඊළඟ දවසේ දැන් අපහු ඊළඟ මීටින් එකේදී මම ඉස්සරහට මේ ටික ගෙනියන්නම්. ඩොක්ටර් සුජීවට මං එහෙනම් හොඳයි ඩොක්ටර් නිරෝෂන් මම පටන් ගන්නම්. ඔව් අපි මේ පොඩ්ඩක් නාට්‍යක කොටසක් එක්ක බලමු. මොකද මේ Doctor, good Oh. morning. good morning මගේ ස්කෑන් රිපෝට් එක තියෙනවනේ ડોක්ටර්. ඔවුනේ අද කාලේ හැමෝටම වගේ ස්කෑන් රිපෝට් එකක් තියෙනවනේ ඉතින් ඒකේ තියෙනවා ෆැටි ලිවර් කියලා. ෆැටි ලිවර් නේද ඒක ඉච්චර ගණන් ගන්න ඕන කාරණාවක් නෙමෙයි ඉච්චර ලොකු ලෙඩක් නෙමෙයි ඒක ඒක ප්‍රශ්නයක් නෙමෙයිද ડોක්ටර්? නෑ මොකද මේ අද කාලේ පොඩි ළමයින්ගේ ඉඳන් හැමෝටම වගේ ෆැටි ලිවර් කන්ඩිෂන් එක තියෙනවා ලොකුවට හිතන්න ඕනේ නෑ හැබැයි තෙල් කෑම පොඩ්ඩක් අඩු කරන්න ව්‍යායාම පොඩ්ඩකුත් කරන්න මම බෙහෙතකුත් ලියලා දෙන්නම් කොයිකටත් ෆැටි ලිවර් කියන එක ඇයි පටන් ගත්තේ කියලා හිතයි. ෆැටි ලිවර් තමයි ගොඩාක් ලෙඩ වලට මුල් වෙන්නේ කියන එක ඇත්තටම මම ඉගෙන ගත්තේ හෙලසෙ නිර්මාණ ප්‍රියන්ත සේනානායක මහත්මියගෙන්. මගේ බටහිර වෛද්‍ය විද්‍යාව උපාධිය ගත්තත් මගේ පවුලේ අය ලෙඩ වුණා. ඒ කියන්නේ අපිම තමයි අපේ අම්මට කොලෙස්ටරෝල් වලට බේත් පටන් ගත්තේ. මගේ පවුලේ වෛද්‍යවරු දෙන්නෙක් ඉන්නවා මාත් එක්ක. මගේ තාත්තා කොහොමත් අපි ඒ ලෙවල් කරනකොට දියවැඩියාවට බේත් ගනිමින් හිටියේ. ඒ බේත් ගත්තත් අර කකුල් වල තුවාල එන එකක් නිතර තිබුණා. මගේ අනිත් සහෝදරයා ඉංජිනේර කෙනෙක් එයාගේ වක්වඩු වල ගල් එනවා. අන්තිම වගේ වෙනකොට මාස 6න් 6ට මේ ගල් කුඩු කරන්න වක්වඩු ගල් කුඩු කරන්න සිද්ධ වුණා. මේකත් එක්ක තමයි මම හිතුවේ බටහිර වෛද්‍ය විද්‍යාව විතරක් ප්‍රමාණවත් නැහැ. පෝෂණය පිළිබඳව ඉගෙන ගන්න ඕනේ කියලා. හැබැයි ඒ වෙනකොට බටහිර වෛද්‍යවරුන්ට අපි පශ්චාත්තුපාදී ආයතනයේ පෝෂණය පිළිබඳ පශ්චාත්තුපාදී තිබුණේ නැහැ. ඒ හින්දා මම හොයලා බලනකොට මට හම්බුණා මේ කැලණියේ ආහාර පෝෂණය පිළිබඳ පශ්චාත්තුපාදියක් තියෙනවා. එතෙන්ට බටහිර වෛද්‍යවරු, ආයුර්වේද වෛද්‍යවරු, යුනානි වෛද්‍යවරු ඇතුළු සහ BSc කරපු ඒ සියලු දෙනාටම පොදුවේ තියෙන පශ්චාත්තුපාදියක්. මම ඉස්සෙල්ලා ඒක හැදෑරුවා. ඒක හදාන්නවත් එක්කම මට පුළුවන් වුණා මේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපේ රෝහල් වල සායන 4ක් පටන් ගත්තා. එකක් ගම්පහ රෝහලේ පටන් ගත්තා මම පශ්චාත්තුපාදිය කරන්න ගත්ත හින්දා. ඒ 2008 වර්ෂයේ. එතකොට මට කැලණියෙන් මම ඉගෙන ගන්න දේ මට ප්‍රායෝගිකව කරන්න පුළුවන්කමක් ආවා.
රෝහලේ සායනයත් එක්ක. මොකද මම විතරයි පෝෂණය ගැන හදාලා තිබුණේ. ඒතකොට හැමදාම ඒ ලෙඩ මග ළඟට එනවා. මේකත් එක්ක මම නොහිතපු දෙයක් මට ඉගෙන ගන්න පුළුවන් වුණා. එකම රෝගියා දිගටම බලන හින්දා ඒ තමයි මේ බටහිර පෝෂණ වට්ටෝරු. දැන් අපි ප්‍රෙෂර් එක වැඩිනොත් ඩෑෂ් ඩයට් කියලා දෙනවා. මේ කොලෙස්ටරෝල් වැඩි නම් දියවැඩිය වැඩි නම් විවිධ ආහාර වට තියෙනවා. වට්ටෝරු තියෙනවා. මේවා දෙනකොට මම දැක්කා දිගටම දැන් අපි කැලරි අඩු කරන්න කියලා ආහාර අඩු කරනවා. හැබැයි මේ ආහාර අඩු කිරීමත් එක්කම ඇඟට අපිට ඕනේ විටමින් කංජ ලවණත් අඩු වෙනවා. ප්‍රමාණය එතන කැලරි විතරක් අපිට අඩු කරන්න බැහැනේ. ඒ ආහාරයේ තියෙන අපිට හම්බෙන විටමින් ප්‍රමාණය කංජ ලවණත් අඩු වෙනවා. මෙන්න මේ හේතුව නිසා කොහොමත් බටහිර පෝෂණ විද්‍යාව පොත්වල කියලා තියෙනවා කෑම අඩු කරන එක මාස 6කට වැඩි කරන්න එපා කියලා. ප්‍රායෝගිකව මම දැක්කේ රෝගී කාන්තාවන්ගේ දණිස් අමාරු වෙනවා. කලින් සායනීට එනකොට දණිස් අමාරුව නෑ. හැබැයි පස්සේ එනකොට ඒගොල්ලන්ගේ දණිස් අමාරු වෙලා තිනවා. ඇඟ දුර්වලයි, මහන්සි වෙන්න බෑ. මේ වගේ තත්ත්වාවක්. මේ හින්දා ICU වගේ අසාධ්‍ය රෝගීන්ට ආහාර වට්ටෝරු දෙන්න ඇත්තටම මම ඉගෙන ගත්තත් ගියේ නෑ. මට හිතුනේ දැන් සාමාන්‍ය ලෙඩ සායනීට එන රෝගීන්ගෙත් ඒ ආහාර වට්ටෝරු ගැටලු තියෙන හින්දා මට තව ඉගෙන ගන්න අවශ්‍යතාව තිබුණත් මට උපදෙස් ගන්න කෙනෙක් හිටියෙත් නැහැ එහෙම ඉන්නකොට 2014 දී තමයි අපිටම අපේ බටහිර වෛද්‍යවරුන්ට මානව පෝෂණය කියලා පශ්චාත්තාපයක් පටන් ගත්තේ. ඒක කරන්න යමුනේ මට අර ඉතුරු දැනුම ලබා ගන්න. හැබැයි ඒක කරයි කියලත් ඒ බටහිර ආහාර වට්ටෝරුම තමයි ඉගෙන ගන්න ලැබුණේ. එතනින් පස්සෙත් මම ගම්පහ රෝහලේම පෝෂණ වෛද්‍යවරීට 2014 ඉඳන් ඒ පෝෂණය පිළිබඳව මූලික වෙලා කරේ. ඒ කරනකොට මම දැක්ක දැන් කලින් මම 2007 ඉඳන් අඛණ්ඩව දැන් කරගෙන යනකොට මට පෙවුන එක තමයි මේ රෝගීන් වැඩි වෙනවා. රෝගීන් වැඩි වෙනවා ඊළඟට එක පුද්ගලයෙක් තියෙන රෝග ගණන වැඩි වෙනවා. දැන් ඉස්සෙල්ලාම සමහරට යා මහත්කෝ කොලෙස්ටරෝල් දෙක එක්ක ආපුවම පස්සේදී වැඩි ආව ඊළඟට ප්‍රෙෂර් මෙහෙම ලෙඩ ගන්න වැඩි වෙනවා. අනිත් එක මම දැකපු එක තමයි එන්න වයස අඩු වෙනවා. මගේ සායනවට ඇවිල්ලා තියෙන අවුරුදු 4.5 දරුවොත් මේ ෆැටි ලිවර්ත් එක්ක. ඒ ටික ඒක දැනුම මුල්ුණේ ඇත්තටම මේ බටහිර පෝෂණ වේගී උපාධි දෙකෙන් නෙමෙයි මේ දෙවෙනි පශ්චාත් උපාධිය හදාරනකොට එලෙසේ නිර්මාතෘ ප්‍රියන්ත සේනානායක මහත්මිය අපේ පශ්චාත් උපාධිය ආයතනයට ආවා. ඇවිල්ලා එතුමිය අපිට මේ පාරම්පරික ආහාර පිළිබඳව අපිව දැනුවත් කරා. ඒ වෙනකොට එතුමිය හෙලසර් කියලා කැඳ වර්ග 3ක් හඳුන්වලා දීලා තිබුණා. මේ කැඳ වර්ග 3 කොළඹ රාජකීය විද්‍යාලයේත් ඉදිබත්කොට විහාර මහාදේව විද්‍යාලයේ ඒ වෙනකොට අවුරුද්දකට වැඩි දරුවෝ සහ ගුරුවරු පානය කරලා තිබුණා. එතුමියට අත්දැකීම් තිබුණා මේ ගුරුවරුන්ගේ තිබුණ දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් හොඳ වෙනවා, හන්දිය අමාරු හොඳ වෙනවා. එහෙම දත්ත ගොඩක් එතුමිය ළඟ තිබුණා. ඉතින් මම ඉස්ලාම කරේ මගේ පවුලෙත් දෙඩු ගොඩක් ඉන්නවා. මගේ 4 වෙනි දරුවත් යකදුන තාන්තෙන්න මම බටහිර පෝෂණ විද්‍යාවන්ව කණ්ඩ දුන්නත් ඒ කියන්නේ මස් මාළු බිත්තර කණ්ඩ දීලත් මාස 7 ඉඳන් එයාට සැරින් සැරේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් එතුමිය කියපු ටික කරලා බලන්න යමුනේ හේතුවත් එක්ක ඒකම මම තොරතුරුත් එකතු කරා. එතුමිය තමයි මට කියලා දුන්නේ මේ රෝග බෝ නොවන රෝග වලට මුල මේ අක්මාවේ තේ තැන්පත් වීම කියන එක. ආත්මාව කියන්නේ සියලු පරිවෘත්ති ක්‍රියාවලට මුල් වෙන එක. අපි සාමාන්‍ය ආත්මාව ගත්තොත් මේක දුඹුරු පාටට පේන්නේ. අපි කුදු කියලා සාමාන්‍යයෙන් හඳුන්වීමක් කරනවානේ. එතකොට අපි මේක අන්වික්ෂයෙන් පටක අරන් බලනකොට දම් පාට චිත් ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ ආත්මා ශෛලවල නැස්තිය තමයි දම් පාටෙත් පේන්නේ. මේ ආත්මාවේ තෙල් තැන්පත් වෙනකොට තෙල් අපිට පේදිස් වෙන්නේ සුදු පාටයි. ඒ හින්දා තමයි ෆැටි ලිවර් වල ඒ ස්ලයිඩ් එකේ දම් පාට අඩු වෙලා සුදු පාට වෙන්නේ. ඉස්සෙල්ලාම අක්මාව තෙල් තැන්පත් වෙනකොට අක්මාව ප්‍රමාණය වැඩි වෙනවා. ඒක ස්කෑන් පරීක්ෂණින් අනාවරණ ප්‍රමාණය ලොකු වෙන එකත් ෆැටි ලිවර් තියනවාද කියන එකත් ස්කෑන් පරීක්ෂණයකින් කියන්න පුළුවන්. මේ නිරෝගී අක්මාවක පාට මේකෙන් දෙන්න කහ පාට වීමක් තමයි සිද්ධ වෙන්නේ. මේක මෙතනින් අතර වෙන්නේ මේක සිරෝසිස් දක්වාම යනවා. මේ වෙනකොට ලෝකේ රටවල් වල සායනවල තියෙන රෝගීන් ෆොලෝ අප් කරලා තියෙනවා. ඒගොල්ලෝ අවබෝධ කරගෙන තියෙනවා. ඇත්තටම දැන් 24ක් විතර ෆොලෝ අප් කරොත් 4 දෙනෙක්ගෙන් 3 දෙනෙකුට අක්මා පිළිකා
ඇවිත් තිබුණා එක්කෙනෙකුට සිරෝසිස් ගිහින් තිබුණේ. අනිත් 20ම මැරිලා තිබුණේ හෘදයාබාධවල. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. ඒක වැඩිහිටි සහ ළමා කියලා වෙනසක් නැහැ. ලොකුම ගැටලුව හෘදයාබාධකින් ඕන අවස්ථාවක මැරෙන්න පුළුවන් එක. අපි පොඩ්ඩක් බලමු ඇයි මේ අක්මාව කොහොමද මේක මුල් වෙන්නේ කියන එක. අපි හැමතිස්සෙම ගන්න නැහැ ප්‍රධාන වේල් තුනක් තමයි අපි ගන්න. එතකොට අපි ප්‍රධාන වේල් තුන ගත්තයි කියලා අපේ සීනි කොලෙස්ටරෝල් නිරෝගී කෙනෙක්ගේ වැඩි වෙන්නේ නැහැනේ. ඒ වගේම අපි රැට නොකා හිටිය කියලා සීනි අඩු වෙන ප්‍රශ්නයක් අපිට එන්නේ නැහැ. මේ ඔක්කොම යාමනයක් කරන්නේ අක්මාව. ඒ වගේම විටමින් කංජ ලවණ. අපි ආහාරයේ වැඩිපුර විටමින් කංජ ලවණ තියෙනවා නම් අක්මාව කරන්නේ ගබඩා කරගන්න. අවශ්‍ය අවස්ථාවල නිදහස් කරන්න. ඒකම හෝමෝන සහ එන්සයිම් නිෂ්පාදනය මගින් අනිත් අවයව පාලනය කරන එකක් මේ අක්මාවෙන් සිද්ධ වෙනවා. තව වැදගත්ම දෙයක් තමයි විෂහරණය. ඒ කියන්නේ යම්කිසි විසක් ශරීරයට આવොත් ඒ ආහාර හරහා ඒ විස අයින් කරන්න පුළුවන්කමක් අක්මාවට තියෙනවා. ඒක හින්දා තමයි ඉස්සෙල්ලාම ආහාර මාර්ගයේ ආහාර ටික අක්මාව හරහා තමයි අපේ දුර වාහිනී පද්ධතියට එකතු වෙන්න හදලා තියෙන්නේ. ඒ අනිත් වැදගත් දේ තමයි ප්‍රතිශක්තිකරණය. දැන් ආහාර එක්කත් ගොඩක් සුද්ධ ජීවීන් ඇතුළු ඒවා විස බීජ එනවා. මේ ප්‍රතිශක්තිය ඇති කිරීම ආහාරයට මේ අක්මාව වෙනවා. ඒතර අක්මාව තේතෙන්පත් වීමත් එක්ක මේ සියලු කාර්යයන් සිද්ධ වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට අපි කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තිය බිඳ වැටෙනවා. එතෙන්දි කෙනෙක්ගේ සීනි වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ෆැටි ලිවර් වල තව එකක් දකින්න තියෙනවා සීනි අඩු වෙනවා. හයිපර්ග්ලයිසීමික් වෙන එකකුත් තියෙනවා. දැන් කොච්චර මහත් වුණත් කෙනෙක් බඩගිනි වෙනවා. ඒ කියන්නේ බඩගිනි වෙලා නැවත එයා කනවා. ඒ මොකද එයාගේ සීනි අඩු වෙනකොට ඒක හදලා දෙන්න මේ අක්මාවට පුළුවන්කමක් නැහැ. ඒකත් මේ එකම තියෙන එකක්. ඒ කියන්නේ ෆැටි ලිවර් කියලා දියවැඩියා විතරක් නෙමෙයි සීනි අඩු වීමයි ඒ දෙපැත්තටම යනවා. මේ අක්මා විස අයින් කිරීමේ ක්‍රියාවලිය මේක අක්මාවේ තියෙනවා P450 කියලා සිස්ටම් එකක්. මෙතෙන්දී විස නැති සංයෝගයක් බවට පරිවර්තනය කරලා මුත්‍රා හෝ මල සමග පිට කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. මේ කාර්ය සඳහා මේ දක්වලා තියෙනවා එක එක අවස්ථාවලදී ඕන විටමින් කංජ ලවණ සහ ෆයිටෝකෙමිකල්ස් ටික. එතකොට සාරාංශගත කරොත් අපි මේවා සූත්‍ර පෝෂක කියලා කියන්නේ ඇත්තටම පොඩි ප්‍රමාණයක් ඕන වෙන්නේ. ඒ වුණත් පොඩි ප්‍රමාණයක් වුණාට මේ වගේ කාර්ය සුළුකට තව ගන්න බෑ. දැන් මේ විටමින් කංජ ලවණ සහ ඇන්ටිඔක්සිඩන්ට් ප්‍රතිඔක්සිකාරක නැති වුනහම අක්මාවට මේ එන විස ටික විස නැති සංයෝග බවට හරවන්න බෑ. ඒ විස එකතු වීමත් එක්ක තමයි අක්මාවට හානි වෙන්නේ. ඒක ඉස්සෙල්ලාම අපිට දකින්න තියෙන්නේ ෆැටි ලිවර්. ඒ කියන්නේ අක්මාව තෙල් තැන්පත් වීමක් විදියට. ඒක තවදුරටත් ගියොත් අක්මාව සෛල ඇතුලේ තියෙන ALT AST වැනි එන්සයිම රුධිරයට නිදහස් වෙනවා. එතකොට අපි කියනවා මෙයා අරක්කු බීලා නොවේ නම් ඒ ටික උනේ අපි non alcoholic steatohepatitis හෙපටයිටිස්. ඒ කියන්නේ අක්මා ප්‍රදාහයකට ගිහිල්ලා. අන්නේ අක්මා ප්‍රදාහයකට ගිය කෙනෙකුට හෘදයාබාධ සහ වෙනත් රෝග හැදීමේ අවදානමක් තියෙනවා. ඒක තවදුරටත් ගියොත් තමයි සිරෝසිස් හෝ පිළිකා තත්යකට යන්නේ. දැන් මේ විශේෂයෙන්ම මේක දකින්න තියෙනවා අවුරුදු 8 12 අතර දරුවන්ගේ. මොකද ඒගොල්ලන්ගේ වර්ධනයටත් විටමින් කංජ ලවණ වැඩි ප්‍රමාණයක් ඕන වෙනවා. ඒකම මේ ඒගොල්ලන්ගේ දැන් අනිත් එක පැත්තකින් ඒගොල්ලන්ගේ පෝෂණය ගත්තොත් ගොඩක් කන්නේ හොඳ දේවල් නෙමෙයි. නරක දේවල්. මොකද දෙමාපියෝ මොනවා වුණත් තෝරලා වසවිස නැති කෑම සහ මේ ප්‍රතිඔක්සිකාරක වැඩි ආහාර තමයි ගන්න. මම දැන් සායනයේ තියෙන හැමෝටම 24ක් කලින් දවසේ කාපු ඒවා බොන්න ඒවා තියන්නේ කියලා තියෙන එකෙන් ගත්ත අත්දැකීමත් එක්ක මම කතා කරන්නේ. මේ මහත දරුවෝ ගත්තොත් ඒ දරුවෝ අතර දැන් ෆ්‍රයිඩ් රයිස් කොත්තු කන දරුවෝ ඉන්නවා. ෂෝටීස් ගොඩක් කන ළමයි ඉන්නවා. ඒ වගේම කූල් ඩ්‍රින්ක්ස් ගොඩක් බොන අය ඉන්නවා. තව ළමයි ඉන්නවා වේල් 4ක් බත් කනවා. ඒ ළමයි බත් ගොඩක් වෙන පිටින් කන්නේ නැහැ. අපේ අම්මා හිතා ඉන්නවා ගෙදරින් කන්නේ බත් විතරයි කන්නේ මේ ළමයා හොඳයි කියලා. ඒ ළමයාගේ තාක්මා මේ තත්ත්වය තියෙනවා. මොකද සහල් කියන්නේ තද විස සහිත ප්‍රධානම ආහාරයක් වෙලා තියෙන නිසා. මේ දරුවන්ගේ පිටින් හඳුනා ගන්න තියෙන්නේ මේ බෙල්ල කළු වීම. ඒක එකන්තෝසිස් නයිට්‍රිකන්ස් කියලා හඳුන්වන්නේ. ඒක ඉස්ලාම බෙල්ල මුල හරියෙන් පොඩියට පටන් ගන්න පිටිපස්සෙන් නම් ඉස්සරහට එන්නේ. ඒක මුළු බෙල්ල පුරාම කළු පාට වෙන්න ගන්නවා. ඉන්න පාට කද වෙනවා.
ඒක තවදුරටත් ගියොත් කටවටේ මේ දරුවන්ගේ කල්පාට වෙන්න ගන්නවා. මේකට අවුරුදු කිහිපයක් ගත වෙනවා. එතකොට මේ දරුවන්ගේ තව තියෙන ලක්ෂණය තමයි පිරිමි ළමයි නම් ඒගොල්ලන්ගේ පියවරු ලොකු විශාල වීමක් සිද්ධ වෙනවා. ගෑනු දරුවන්ගේ නම් මාසෝද්දිය අක්‍රමවත් වෙනවා. ගෑනු දරුවන්ගේ රෝම සහ රැවුලීමක් තියෙනවා. එතකොට මේ ෆැටි liver එක්කම සම්බන්ධ වෙලා එනවා කොලෙස්ටරෝල්, ඊළඟට දියවැඩියා හෝ සීනි අඩුවීම, ඊළඟට ප්‍රෙෂර්, ඊළඟට මේ අර ලිංගික හෝමෝන වෙනස් වීම. ඒ කියන්නේ පිරිමි දරුවන්ගේ පියවරු වීම සහ ගෑනු දරුවන්ගේ ලිංග කෝෂවල අර වතුර පිළිවිල පොලිසිස්ටික් ඕවරින් ඩිසීස් කියන එක දිගටම ගිය සප්ෆර්ටිලිටි. ඒ කියන්නේ දරුවෝ නැතිවීම දක්වාත් යන්න පුළුවන්. භයානක තත්ත්ව වුණ වයසකදී හෘද රෝග, අංශභාග රෝග තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. දැන් මගේ මල්ලි හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට පුහුණු වෙනකොට මල්ලිට හම්බෙලා තිබුණා අවුරුදු 13ක දරුවෙක්. හෘදයාබාධයක් හැදිලා කොළඹ හෘද රෝගේ රෝහලට එවලා තියෙනවා. හැබැයි ඉස්ලාම ඇඩ්මිට් කරලා තිබුණේ ඒ දරුවා ආසන්න නිවස ආසන්න රෝහලකට. ඒ රෝග ලක්ෂණ තිබුණාට ඒ වෛද්‍යවරු බෙහෙත් කරලා නැහැ. සාමාන්‍යයෙන් හෘදයාබාධයකදී උපදෙස් දෙන්නේ ළඟම තියෙන රෝහලට යන්න කියලා. දැන් ළඟ තියෙන හැම රෝහලකම බටහිර වෛද්‍යවරයෙක් ඉන්නවා. යාට ECG පාසකම් දීලා තියෙනවා, අවශ්‍ය ඖෂධ දීලා තියෙනවා. හෘදයාබාධයක් මුලදිම ශනිකව ප්‍රතිකාර කරන්න ඕන එකක්. මොකද පහු කරන්න හෘදයේ මාංශ පේශීන් වලට වෙන හානිය වැඩි වුණාම අපිට හෘදයේ ක්‍රියාකාරීත්වය ආපහු ගන්න බෑ. ඉතින් ඒක දරුවගේ හෘදයට ලොකු හානියක් වෙලා තිබුණා. හැබැයි පැහැදිලිවම රෝග ලක්ෂණ ළමයා හරියට කියලා තිබුණා. ඒ වෛද්‍යවරු පහසුකම් තිබුණත් දරුවට ප්‍රතිකාර කරලා තිබුණේ නැහැ. මන්ද වෛද්‍යවරු විශ්වාස කරලා තිබුණේ නැහැ අවුරුදු 13ක දරුවෙකුට හෘදයාබාධයක් හැදෙයි කියලා. අපි ගම්වල ගිහින් වැඩසටහන් කරනකොට මේ වෙනකොටත් අවුරුදු 18 20 දරුවෝ මැරිලා තියෙනවා හෘදයාබාධ වල. ඉතින් මේවා ගැන තමයි අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. අපි ගොඩ දෙනෙක් අම්මලා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තාත්තලා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපේ සහෝදර සහෝදරයන්ගේ දරුවෝ ඉන්නවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් ඊට කලින් බය වුණේ අපේ දෙමාපියෝ ගැන සහ ඊළඟට අපි ගැන. දැන් මේ වෙනකොට දරුවෝ ගැනත් බය වෙන්න සිද්ධ වෙලා තියෙනවා මේ තත්ත්වෙත් එක්ක. මේ දැන් ළමයින්ට තියෙන එක ප්‍රශ්නයක් තමයි බර අඩු වෙන්නේ. අනිත් එක ඒ කියන්නේ බර වැඩි වෙන එක විතරක් නෙමෙයි දරුවන්ගේ තියෙන. අපි කොච්චර කන්න දුන්නත් දරුවා සමහර දරුවෝ ඉන්නවා ඒගොල්ලෝ ඇඟ හැදෙන්නේ නැහැ. කුඩා දරුවන් ඉඳන් මේ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මේ දෙකම එකම එකට අරන් ඉස්සුව කරන්න පුළුවන්. දෙකේදීම තියෙන්නේ එකම දෙයක්. මම ඒක පැහැදිලි කරන්න කොහොමද කරන්න කියලා මේ මගේ සායනයේට ආපු මහත දරුවන්ගේ සාරාංශයක් මම මෙතන මාස 3ක දත් එකතු කරා. මෙතෙන්දි මම ගත්තේ අවුරුදු يعني එක පාසලේ එක වසරේ ඉඳන් 13 වසර දක්වා ළමයි. එතෙන්දි 54 දෙනෙක් මහත සහ අපි overweight සහ obese කියන්නේ තරබාරු ළමයි 54 දෙනෙක්ගේ ක්ලිනික් පොත් වලින් ගත්තේ මම මේ data ටික. එතෙන්දී 44 දෙනෙක් ස්කෑන් පරීක්ෂණ කරලා තිබුණා. 40කටම ෆැටි liver තියෙනවා. ඒක 4 දෙනෙක්ගේ තමයි ෆැටි liver නැත්තේ මේ මහත දරුවන්ගේ. ඊළඟට 24 දෙනෙක්ගේම අක්මාව විශාල වෙලා තිබුණා. අපි ඒකට කියන හැපටොමෙගලි කියලා. 29 දෙනෙක්ගේම අර අක්මාව එන්සයිම් වැඩි වෙලා තිබුණා. ඒ කියන්නේ non-alcoholic steatohepatitis තත්යකට ගිහින් තිබුණා. 48 දෙනෙක්ගේ කොලෙස්ටරෝල් බලනකොට 44 දෙනෙක්ගේම ඩිස්ලිපිඩීමියා. අපි ඩිස්ලිපිඩීමියා කියලා මෙත් කියන කියන්නේ දැන් HDL කියන හොඳ කොලෙස්ටරෝල් එක. ඒක අඩු වෙන එකත් ලෙඩක්. එතකොට HDL අඩු වෙන්න බෑ, අනිත් තුන වැඩි වෙන්න බෑ. ඒ කියන්නේ total cholesterol, triglyceride, LDL කියන ඒවා වැඩි වෙන එකක් හොඳ නෑ. එතකොට දරුවන්ගේ මේ හතර විවිධ වූ විදිහට දකින්න තියෙනවා. එතකොට අපිට ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් දෙමව්පියෝ ගොඩක් නෙමෙයි ඇත්තටම බහුතරයක්ම දෙමව්පියෝ හිතා ඉන්නවා තමන්ගේ දරුවා නිරෝගී කියලා. මේවා ගැන බලන්නේ නැහැ. ඉතින් ඒක වෛද්‍යවරයෙක් ළඟට ගියත් බැලෙන්නේ නැහැ. දැන් මමත් මේ ගැන දැනගත්ත ප්‍රියන්ත සේනානායක මහත්මිය මට දීපු දැනුමත් එක්ක. එතකොට ඔය ડોક્ટર දානායක ડોક્ટર බඩගොඩ ડોક્ટર නිරෝෂන්ලා අපි එකතු වෙලා එතුමියගේ මට පෙන්නීමත් එක්ක තමයි මේ ටික හොයාගත්තේ. ඒ කියන්නේ අක්මාවේ තෙල් තැම්පත් වීමත් එක්ක මේ ඉතුරු ලෙඩ ටික කෙනෙක්ට එනවා. දැන් මම සායනයට එන දියවැඩියා රෝගීන්ගේ මුලදී කරේ දියවැඩියාට සුදුසු ආහාර වට්ටෝරුවක් දෙන එක.
එහෙම කරයි කියලා රෝගේ හොඳ වුණේ නැහැ. හැබැයි ප්‍රියන්ත සේනානායක මහත්මිය මේ අක්මාවේ තෙම්පරත් වීම දියවැඩියාවට මුල් වෙනවා කිව්වට පස්සේ තමයි මම ස්කෑන් කරලා බලන්න ගත්තේ. එහෙම නැත්නම් අක්මාවේ එන්සයිම් බලන්න ගත්තේ. සමහර අවස්ථාවල අක්මාවේ එන්සයිම් ඇත්තටම බලලා දෙටුනේ. ඒ වුණාට ඒක වෛද්‍යවරු හිතලා තිබුණේ නැහැ. ඉතින් අක්මාවේ තෙල් හොඳ කරන්න ප්‍රියන්ත සේනානායක මහත්මිය ආහාර වටුරුවක් දුන්නා. ඒක ක්‍රියාත්මක කරනකොට මේ රෝග මාස දෙකක් විතර යනකොට අඩු වෙන එකක් තිබුණා. ඉතින් මේක මේ පිටිහිර රිසර්ච් පේපර්ස් ගත්තත් මෙන්න මේ ලේද ටික ඔක්කොම හඳුන්වන්නේ මේ බටහිර දියුණුවත් එක්ක මිනිස්සු තුළ ඇති වුණ රෝග වීම. දියවැඩියාව මහත් වීම, උදර අංශභාග රුධිර පීඩනය වැඩි වීම, ඊළඟට කොලෙස්ටරෝල් වැඩි වීම, දරුව නැතිවීම, වඩු ලෙඩ, ඊළඟට රක්තහීනතාව, පෝෂණ වුණතා, හන්දිය අමාරු, පිළිකා, ඊළඟට ප්‍රතිශක්තිය අඩු වීම, වෛරස් වුණ ඇතුළු බෝන ලෝඩ් වැඩි වීම. මේකට ලස්සන වචනයක් දෙනවා රිසර්ච් එකේ. Diseases of Western Civilization කියලා. ඒ කියන්නේ මෑත භාගයේ 1950 වගේ දශකයේ ඉඳන් තමයි මේ ලෙඩ ඇතිවෙන්න ආරම්භ තියෙන. ඊට කලින් මේ ලෙඩ නැහැ. දැන් වර්තමානයේ ගත්තොත් ඉන්දියාවේ පාසල් ළමයින්ගේ පරීක්ෂණයක් කරලා තිබුණා. මේගොල්ලෝ ආරම්භ තිබුණ අවුරුදු 5ක් 10ක් අතර දරුවෝ ස්කෑන් පරීක්ෂණයට ලක් කරපුවාම පුදුම වෙන තොරතුරු තමයි ඉතින් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ළමයින්ගේ බර හොඳ ළමයි ගත්තොත් බර හොඳ ළමයින්ගේ 18.9% පැටි liver තියෙනවා. එතකොට දරුවා බර හොඳයි කියලා අපිට සතුටු වෙන්න බෑ දරුවා නිරෝගී කියලා. මේ වයස අවුරුදු 5යි 10යි කියන්නේ එක වසරේ ඉඳන් පාවසර දක්වා දරුවෝ. දැන් අපේ රටේ පරීක්ෂණ කෙරෙනවත් නැති මේ අපිට ආසන්නයේම තියෙන රට. හැබැයි ඉන්දියාව ගත්තොත් අපිට වැඩිය මේ වස 20 ගැන ගොඩාක් ඒගොල්ලෝ පරීක්ෂණ කරනවා. ආහාරවල තියෙන කෙමිකල්ස් ගැන අපිට වැඩිය ඒගොල්ලෝ හොයනවා. එහෙම රටක තමයි මේ වගේ භයානක ප්‍රතිඵලයක් දකින්න තියෙන්නේ. ඊළඟට ගොඩක් ලෙඩවලට හේතුව විදිහට දක්වන්නේ මේ බටහිර වෛද්‍ය විද්‍යාවේ මහත. ඇත්තටම මහත ඉන්නේ මේ ආත්මාවේ ප්‍රශ්නේ හින්දා. දැන් මේ පරීක්ෂණ වාර්තාව කියනවා මේ මහත නැති අයටත් පැතිරිලා තියෙනවා කියලා. ඒ මූලාරම්භය වෙන්නේ ආත්මාවට හානි වීම. ඒකෙන් පස්සේ තමයි කෙනෙක් මහත් වෙන්නත් පුළුවන්, තව කෙනෙක් කෙටු වෙන්නත් පුළුවන්. ඊළඟට කරන චෝදනාව තමයි ව්‍යායාම කියන්නේ. ව්‍යායාම නැහැ. එහෙම නැත්නම් ආදායම් වැඩි වෙනකොට මේ නූතන ආහාර රටාවට ආවයි කියලා. දැන් මේ ලංකාවෙම පරීක්ෂණයක් කරලා තියෙනවා. කම්කරු අරගෙන මේ වතුකර කම්කරුව ගත්තාම ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය ගොඩක් වැඩි. ආදායම අඩුයි. හැබැයි ඒගොල්ලන්ට මේ ආත්මාවේ තෙල්, ඒ කියන්නේ අරපු නොබී හැදෙන ආත්මා පැටි දිව තත්ත්වයට ඒගොල්ලෝ ගිහින් තියනවා කියලා. දැන් ප්‍රතිකාර විදිහට බටහිර වෛද්‍යවරු කරන්නේ විටමින් E දෙනවා. එහෙම නැත්නම් මෙත්ෆෝමින් දෙනවා. හැබැයි මේ වෙනකොට මේ විටමින් E සහ මෙත්ෆෝමින් කියන එක සාර්ථක නැහැ කියන එක තමයි පරීක්ෂණ වලින් අනාවරණය වෙලා තියෙන්නේ. ඒක දිගටම දෙනවා. ඒ වුණාට phase 3 අවස්ථාව තමයි අපිට random rice control trial එකක යන්න පුළුවන් උපරිම අවස්ථාවක්. එතෙන්දී පැහැදිලිවම ඔප් වෙලා තියෙනවා. ප්ලාසිබෝ එකක් උයි විටමින් E හෝ මෙත්ෆෝමින් දුන්නයි කියලා වෙනසක් නැති බව. මේ ළමයි ගත්තාම මේ ළමයින්ගේ සිරෝසිස් දක්වා යන්න පුළුවන්. එහෙම නැත්නම් හෘද රෝග හැදෙන්න පුළුවන් එක මේ විද්‍යාත්මකව මේ වෙනකොට සනාථ කරගෙන යනවා. ඒ දැන් තියෙන තත්ත්වය. හැබැයි අපි ඉතිහාසයේ ගත්තොත් අපි දැන් අනුරාධපුර පොළොන්නරු ගියාම මවිත වෙනවනේ අපේ මුතුන් කරපු දේ. ඒ වගේම ලිඛිත සාක්ෂිත් තියෙනවා. දැන් රොබර්ට් නොක්ස් කියන්නේ අපේ රටේ අවුරුදු 19ක් නිදහසේ මිනිස්සු අතර ජීවත් වෙච්ච කෙනෙක්. එතුමා කියලා තියෙනවා මේ අවුරුදු 80 දී සිංහල ඒව නිරෝගී කියලා. දැන් අපිට කියන දෙයක් තමයි මේ අපේ ඥාන හොඳ නැහැ. ඒ හින්දා අපිට මේ දියවැඩියා ප්‍රෙෂර් හැදෙනවා කියලා. එතකොට ඒ 1600 දී තිබ්බ ඥානම තමයි අපිටත් තියෙන්නේ. ඒ වගේම වැවදාගම හදපු අදුරගම රජුණගේ කාලේ තිබ්බ ඥානම තමයි අදත් අපේ තියෙන්නේ. ඥාන වෙනස් වෙන්නේ නැහැ එච්චර ඉක්මනට. අවුරුදු එකට 10000 20000ක් විතර යන්න ඕනේ කියන ඥානයක් වෙනස්. එතකොට අපේ ඥාන හොඳ නැහැ කියන එක සත්‍ය නම් එතකොට එදා වැවදාගම හදපු අයට මේ දෙඩ තියෙනවා. අපි දකිනවා ඒ විතරක් නෙමෙයි ඒගොල්ලෝ කැවුම් ආහාරයට ගත්තා. කැවුම් කියන එක නිතර ආහාරයට ගත්තා. ඒ කියන්නේ කැවුමනේ වැඩි පාවිච්චි කරේ
කොටහළු මගුලක් වුණත් මගුල් ගයක් වුණත් දාන ගයක් වුණත් ඊළඟ 7 දවස් දාන වෙන්න පුළුවන්. විශේෂ අවස්ථාවක් තිබුණත් කැවුම් තිබුණේ. එතකොට දැන් අපි කුඩා කාලේ ගත්තත් අපිට බිස්කට් එහෙම කන්න හම්බුන්නේ නැහැ. ගොඩක් වෙලාවට කැවුම් ඊට වැඩිය ආහාරයට ගන්න තිබුණා. එතකොට මේ කැවුම් කෑවත් එයාට දියවැඩියාව තිබුණේ නැහැ. කොලෙස්ටරෝල් තිබුණේ නැහැ. මෙන්න මේකයි හිතන්න ඕනේ. ඒ කොහොමද අපේ මුතුන් මිත්තෝ කැවුම් කෑවේ දියවැඩියාව කොලෙස්ටරෝල් හදාගන්න නැතුව කියන එක. මේ ටික ඔක්කොම පැහැදිලි කරගෙන ආවේ මම මේ අද ලෙඩ වෙන්නේ. හේතු විදිහට මිත්‍යා මත ගොඩක් තියෙනවා. එකක් තමයි ව්‍යායාම අඩුකම කියනවා. ඊළඟට කියනවා අපි පැණි රස කරනවා. එහෙම නැත්නම් පිටි අපේ කෑම එකේ වත් ගොඩක් කරනවා. ඊළඟට අපි පැණි ඔය කැවුම් වගේ ඒවා දැන් අතහැරලා තියෙනවා. මෙහෙම විවිධ මිත්‍යා විශ්වාස ගොඩක් එකතු කරගෙන තියෙනවා. ඒ සත්‍ය නම් මේ ආහාරයට එකතු වෙන විසඩංගු රසායනික ද්‍රව්‍ය. මොකද ඒව අඟට ආවට පස්සේ අපේ එන්සයිම් සහ හෝමෝන් වැඩ කරනවා. මෙන්න මේ தත්ත්වය තමයි මේ ලෙඩ වෙන්න හේතුව. මොකද අපිට බැලුවොත් මේ දියවැඩියා ප්‍රෙෂර් කොලෙස්ටරෝල් ඇතුළු රෝග තත්ත්ව එන්නේ 1960 විතර ප්‍රශ්නේ. කියන්නේ කෘෂි රසායන ලංකාවට එන්න ගත්තට පස්සේ දැන් සමබර ආහාර වේලක් කියලා අපි ඉස්කෝලේ යන කාලේ ඉඳන් හැමෝම ඉගෙනගෙන තියෙනවා. මේක කෑවත් අද අපි ලෙඩ වෙනවා. මොකද ඒක වසවිස කියන්නේ පෝර යූරියා දාලා හදලා තියෙනවා. දැන් ડોક્ટર නිරෝෂන් මේ පිළිබඳ විස්තර කරයි පෝර යූරියා දාපුවම කොහොමද මේ එකක් පෝෂණය අඩු වෙන්නේ කොහොමද අනිත් එක මේ වසවිස එන්නේ හැටි. ඊළඟ එක තමයි දැන් මේ වගා ක්‍රමයක් එක්ක මේ ආහාරවල තියෙන විටමින් කඳ ලවණ වල උණතාවක් තියෙනවා. දැන් ඉස්සර ආච්චිලා ළමයි 10ක් හැදුවා යකඩ පෙති නොබි, කැල්සියම් පෙති නොබි. අද වෙනකොට එක දරුවෙක් හදන්නවත් බැහැ අපිට විටමින් කඳ ලවණ නැතුව. පෙති අරගෙන හදන්න. ඉතින් මේක ආහාරයට අපි කොච්චර වේදම් කරත් අපි දියුණුවයි කියන තාක්ෂණ ක්‍රමවේද පාවිච්චි කරා අද ඉස්කෝලේ යන ළමයින්ටත් අපි යකඩ පෙති දෙනවනේ. ෆෝලික් ඇසිඩ් පෙති දෙනවා. ඒ වගේ තත්යකට කියන්නේ සියලු දෙනාට විටමින් කඳ ලවණ ආහාරයෙන් නැතුව වෙනම කෘත්‍රිමව ගන්න සිද්ධ වෙලා තියෙනවා. මේ කැමෙන් ලැබෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට අපේ ආහාරවල තන්තු හිගයි. ඒකට හේතුව වගාවේදී ක්‍රිමිනාශක දාලා ක්‍රිමින් විනාශ කිරීම. අනිත් පැත්තෙන් ගත්තාම මේවා ටික ඉස්සරහට විස්තර කරයි වගා ක්‍රමයක් එක්ක. අනිත් එක අපි කරන මෝඩ වැඩක් තමයි අපි පුළුවන් තරම් පහලා ඒකට වැඩි මුදලක් ගෙවලා ඒක ආහාරයට එකතු කරගන්න. දැන් උදාහරණයකට සුපිරි සම්බ කීරි සම්බ ගත්තාම ඒ තන්තු අඩුයි. හැබැයි ඒකට තමයි අපි වැඩි මුදලක් දෙන්නේ. තන්තු වැඩි ආහාරයට වැඩි මුදලක් ගන්න. මොකද ඒක ජනප්‍රිය නෑ. පාන් පිටි ගත්තත් එහෙමයි. දැන් හෝල් වීට් හරි ආට පිටි වලට හරි අපි යන්නේ. ඒක තමයි තන්තු වැඩි. තන්තු නැතිම ගන්නට ගිය සුදු පාන් පිටි එකක් තමයි ගෙදර අරන් යන්නේ. එතකොට මේ දරුවන්ට හොඳම දේ දරුවන්ට කිව්වට හොඳම දේ දරුවන්ට හම්බෙන්නේ නැති අවසනාවන්ත තත්ත්වයක් අද වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඊළඟ එක තමයි මේ අපේ ආහාර ටික අපිට දිරව ගන්න බැහැ තමයි. අපේ ආහාර මාර්ගයේ ඉන්නවා අපිට උදව් කරන සුද්ධ ජීවීන්. ඒ අයට අපි කියනවා හිතකඩ සුද්ධ ජීවීන් කියලා. මේ ගට් මයික්‍රොබයෝටා කියන එක පිළිබඳව විද්‍යාත්මකව පරීක්ෂණ ගොඩාක් කරලා තියෙනවා. හැබැයි අපි වෛද්‍ය විද්‍යාලයේ අවුරුදු 5ක් ඉන්නවා. අපිට එක අවුරුද්දක් අනිකර සුද්ධ ජීවීන් ගැන උගන්වනවා. එතෙන්දි ලෙඩ හදන සුද්ධ ජීවීන් ගැන විතරයි උගන්වන්නේ. අපේ ආහාරයෙන් එක්ක ඇවිල්ලා අපේ ආහාර ටික දිරවලා උරා ගන්න උදව් කරලා අපේ පරිවෘත්තීය නියම නිසි ලෙස පවත්වා ගන්න උදව් කරන සුද්ධ ජීවීන් ගැන උගන්වලා නැහැ. මේ හින්දා තමයි බටහිර වෛද්‍යවරුන්ට මේ සුද්ධ ජීවීන් ගැන අවබෝධයක් නැත්තේ. මේක හෙළනිල වෙදකම එක්ක ප්‍රියන්ත සේනානායක මහත්මිය පැහැදිලි කරපු තොරතුරු ටිකක් තමයි පැහැදිලි කරන්න යන්නේ. ඒක වගාවින්දම්ම හරියට කරොත් තමයි මේ හිතේ සුද්ධ ජීවීන් ටික අපිට ගන්න පුළුවන්. අනිත් එක තමයි අපේ පාරම්පරික ආහාරවල තමයි මේ සුද්ධ ජීවීන් ඉන්නේ. අනිත් කරද්ද තමයි අපි කරලා තියෙන්නේ මස් මාළු, බිත්තර, හාල් මැස්ස, සැමන් කියන මේ සත්ව ආහාර එකතු කරගැනීම. ඒ සත්ව ආහාර එකතු කරගන්නකොට හිතකර සුද්ධ ජීවීන් මැරෙනවා. ඒ වගේම අහිතකර සුද්ධ ජීවීන් ආහාර මාර්ගයට එකතු වීමක් සිද්ධ වෙනවා. එතකොට මේ වර්තමානයේ අපි කන කෑමකට කියන වෙස්ටර්න් ඩයට් කියලා. මොකද ඒක අපේ ඥානවලට අපේ පරිසරයෙන් ආපු ආහාරයක් නෙමෙයි අද අපි ගන්න. අපේ පාරම්පරික ආහාර වලින් අපි අයින් වෙලා තියෙනවා. මේ හින්දා අර හිතකට සුද්ධ ජීවීන් ටික අපිට හම්බ වෙනවා. ඒකත්
ප්‍රධානම ගැටලුවක් වෙනවා මේ බෝවන සහ බෝනවන රෝග ගත්තහම. දැන් බටහිර වෛද්‍ය විද්‍යාව පියා ගත්තාම හිපොක්‍රටිස් තුමා පැහැදිලිවම නැවුම් ශාකමය ආහාර වටයක් දීලා තමයි රෝග සුව කරලා තියෙන්නේ. ඒක හින්දා තමයි let food be thy medicine and medicine be thy food කියන එක එතුමාගේ කියමනක් විදිහට ලෝකෙට ඇවිල්ලා තියෙනවා. දැන් මේ වෙදකමත් අනිත් ආයුර්වේද සහ එලෙසේ හැදෙන වෙදකම් වගේම මනුෂ්‍යත්වයේ ඉක්මෝලා ඒ දේවරුන් ළඟ තිබුණ දැනුමක් තමයි එතුමාට හම්බෙලා තියෙන්නේ. ඒවා අපි හිපොක්‍රටිස් තුමාගේ අර ඔත්ස් එක වෙනස් කරපු හැටි ડોક્ટર දහනායක පැහැදිලි කරා. මෙතන මේ දකුණු අත පැත්තෙන් දක්වලා තියෙන ස්කුලාවියස් කියන දෙවියන්. එතුමාගේ සංකේතය තමයි අර බස්තම් වටේ නයිග්‍ය සංකේතේ. ඕක තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයත් විශ්වවිද්‍යාලය භාවිත කරන්නේ. හැබැයි මේ දෙවියන්ගේ නම්වත් සඳහන් කරන්නේ නැහැ. ඒකට හිපොක්‍රටිස් තුමා ඒ කාලේ හිටිය වෛද්‍යවරු ඉක්මවා අද වෙනකන් නමක් කියලා තියෙන්නේ මෙන්න මේ එතුමා ආධ්‍යාත්ම දියුණු කරගෙන මේ ස්කුලාවියස් කියන දෙවියන් ඇතුළු ඒ දෙවිවරුන්ගේ දැනුම අරන් මිනිස්සුම සුව කරන්න ආහාරය භාවිත කරපු නිසා. එතකොට බටහිර පෝෂණ සංග්‍රහ ගත්තාම ඇමරිකාවේ තියෙනවා පෝෂණ සංග්‍රහ වලින් මේ රීප්‍රින්ට් කරපු එක පරීක්ෂණ පත්‍රිකාවක් traditional non-western diet කියලා. මේක Google එකෙන් ඕන කෙනෙකුට සර්ච් කරගන්න පුළුවන්. මේකේ සඳහන් කරනවා මෙන්න මේ පාරම්පරික ආහාරය සහ නූතන ආහාරයක් ලෙඩ හැදෙන්නේ කොහොමද කියන එක. මෙතෙන්දී විද්‍යාඥයෝ සහ වෛද්‍යවරුන්ගේ වාර්තාවල සාරාංශයක් තමයි මේ පත්‍රිකාවේ දක්වලා තියෙන්නේ. මේ 1900 මුල ගණන්වල මේ යුරෝපයේ හිටිය විද්‍යාඥයෝ සහ වෛද්‍යවරු යනවා මේ ආසියාතික රටවල් වලට දකුණු අප්‍රිකානු දකුණු ඇමරිකානු අප්‍රිකානු රටවල් වලට යනවා. දැන් ඒ කාලේ මේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් යුරෝපෙන්. ඒතකොට ඒ යුරෝපයේ හිටිය උපාධිධාරී විද්‍යාඥයෝ බටහිර වෛද්‍යවරු යනකොට ඒගොල්ලෝ පුදුම වෙනවා අර රටවල් නූගත් කියලානේ හැදෙන්නේ. ඒ නූගත් රටවල අර බටහිර රටවල් වල තියෙන ලෙඩ නැහැ. ඒ කියන්නේ දීර්ඝ කාලින ලෙඩ. මෙතෙන්දී දත්පනුව කන එකේ ඉඳන් තුවාලද ඇදුමද ඇපෙන්ඩිසයිටිස් දියවැඩියාව පිළිකා ඇතුළු මේ දැන් අපි කතා කරන බෝවන රෝග විතරක් නෙමෙයි. ජීවිතය නැති කර ගැනීම, තව මනුෂ්‍ය ඝාතන කිරීම ඇතුළු මේ සියලු දේම මේ රටවල් වල නැහැ. යුරෝපයේ තිබුණා. දැන් මේ විද්‍යාඥයෝ සහ වෛද්‍යවරු දැන් ඒ ආසියාතික සහ අප්‍රිකානු ඇමරිකානු රටවල පදිංචි වෙනවත් එක්කම මේ බටහිර තාක්ෂණය මේ රටවල් වලට ඒගොල්ලෝ බලයට අඳුනලා තියෙනවා. ඒ සිදුවීමත් එක්ක ආහාර රටා වෙනස් වෙනවා. ඒ රටා වෙනස් වීමත් එක්ක ඒ අය නිරීක්ෂණය කරලා තියෙනවා අර කලින් තිබුණ නැති මෙන්න මේ දෙක ටික ආපහු මේ දේශීය ජාතීන් තුල ඇති වෙනවා. ඒ වගේම මේ පරීක්ෂණ පත්‍රිකාව අන්තිමට සඳහන් කරලා තියෙනවා ආපහු පාරම්පරික ආහාර රටාව මේ ජාතීන්ට දුන්නාම ඒ ලෙඩ හැදෙන එක අඩුයි කියන එකත් තහවුරු වෙච්ච පරීක්ෂණ වාර්තා වගේක් දක්වලා තියෙනවා. මොකද ආහාරය කියන එක හිපොක්‍රටිස් තුමා ඖෂධයක් කිව්වට අද බටහිර වෛද්‍යවරු කියන්නේ ආහාරය ඖෂධයක් කියලා. ඒගොල්ලෝ ප්‍රති ටිකක් තමයි ඖෂධයක් විදිහට දෙන්නේ. මේක තමයි ප්‍රශ්නේ. ඉස්සෙල්ලාම කරන්න ඕනේ ආහාරය හදන එක. ඒක තමයි අපේ හිපොක්‍රටිස් තුමා ඇතුළු පැරණි මේ වෛද්‍යවරුන්ගේ මූලිකම දේ උනේ ආහාරය හදන්න. ආහාරය හදලා බැරි ටිකට තමයි පහු කාලයේ ගත්ත මේ මෑතක් වෙනකම් වෛද්‍යවරු ඖෂධ දුන්නේ. උනාට අත වෙනකොට අවසනාවට ಔಷಧ වලින්ම තමයි මේ කාර්යය කරන්න යන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයත් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේ දිය ප්‍රෙෂර් කොලෙස්ටරෝල් ඇතුළු මේ නොවන රෝග ටික අයින් කරගන්න නම් තම තමුන්ගේ රටට ආවෙනික පාරම්පරික ආහාරයට යන්න කියලා. දැන් අපි එස්කිමෝ වරුන්ගේ ආහාරය අරන් හරියන්නේ. අපේ ජානවලට ගැලපෙන්නේ අපේ පැරණි ආහාරය. දැන් මේ වෙනකොට මේ බටහිර ජාතීන් සහ WHO එක විසින් කරපු දේවල් එක්ක පාරම්පරික ආහාරය මොකක්ද කියන්නේ එකත් අපි දන්නේ නැති මට්ටමකට ඇවිල්ලා තියෙනවා. දැන් ඒ හිදස ඇත්තටම ප්‍රියන්ත සේනානායක මහත්මිය පිරෙව්වා. ඒ පාරම්පරික ආහාරය මොකක්ද කියන එක දැනුවත් කරලා ඒ පිළිබඳව හොයන්න ඉතින් පුදුම විදියට අපිට උදව් කරේ මඟ පෙන්වන්නේ. ඒ හරහා තමයි මම මේ පාරම්පරික ආහාරය ගැන ඉගෙන ගන්න ගත්තේ. එතකොට පාරම්පරික ආහාරය වසවිස නැතුව වගා කරනකම්
දැන් අපිට දියවැඩියා ප්‍රෙෂර් කොලෙස්ටරෝල් ඇතුළු නොවන රෝගත් ඊළඟට ඔය කොවිඩ් ඩෙන්ගු ඇතුළු බෝවන රෝගත් වළක්ව ගන්න ඕනේ. ඒකට తాවකාලික විසඳුමක් විදිහට තමයි එතුමිය මේ හෙළසුවේ හෙළනිල වෙදකම තාක්ෂණය පාවිච්චි කරලා කැඳ වර්ග 5ක් ලංකාවට හඳුන්වලා දුන්නා. මේ දැන් 4 වෙනි කැඳ වර්ගයේ මේ කහපාට විස්තර පත්‍රිකාව තියෙන එක හඳුන්වලා දුන්න ඇත්තටම බටහිර පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමයේ ඉල්ලීමකට. මොකද අක්මාවේ තෙල් තැන්පත් වීම සුව කරන්න සුදුසු ඖෂධයක් මේ වෙනකන් හොයාගෙන නැහැ. එහෙනම් බටහිර පෝෂණ වෛද්‍යවරු තමයි එතුමියගෙන් ඉල්ලුවේ මේකට සුදුසු කැඳක් දෙන්න කියලා. එතකොට එතුමිය අනිත් කැඳ වර්ග තුනත් එක්ක මේ කහපාට විස්තර පත්‍රිකාව තියෙන කැඳ එකක් භාවිතා කරන්න කිව්වා. මම ඒ රෝගීන්ට මේ කැඳ 4 තමයි මූලිකවම දීලා ලෙඩ 28කට ආසන්න ප්‍රමාණයක් හොඳ කරලා හෝ එක්ක හොඳට පාලනය කරගන්න පුළුවන්කම තියෙන විදිය අවබෝධ කරගත්තේ. මේ දම්පාට විස්තර පත්‍රිකාව තියෙන කැඳ එක ඇත්තටම කොරෝනා එකත් එක්ක හඳුන්වලා දුන්නේ තවදුරටත් ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න. දැන් විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයෙන් මේ කැඳවල තියෙන පෝෂණ ගුණය විශ්ලේෂණය කරගෙන තියෙන ඇනලයිස් කරලා තියෙනවා. මේකේ විශේෂත්වය තමයි මේක ශාකමය ආහාරයක් වුණාට B12 කියන විටමින් එක අඩංගුයි. ඒතකොට B කාණ්ඩයේ විටමින් ටික මිලිලීටර් 200ක කෝප්පයක් බොනකොට සාමාන්‍ය පාසල් දරුවෙකුට අවශ්‍ය ඒ දෛනික අවශ්‍යතාවම සම්පූර්ණ වෙනවා. ඒක තමයි වැදගත්. මොකද දැන් අපේ කිව්වා අපේ වර්තමානයේ තියෙන ප්‍රශ්නය තමයි මේ විටමින් කන්දලවන උණත. ඊළඟට තන්තු අඩු සහ සුද්ධජීවීන් අඩු බව. මෙන්න මේ ටික මගහරවන්න තමයි එලසේ මේ එළනීල වෙදකම තාක්ෂණය යටතේ මේ කැඳ එක හඳුන්වලා දීලා තියෙන්නේ. දැන් මේකේ වැදගත්කම මේ විස්තර පත්‍රිකා විදිහටම කැඳ එක හදන්න ඕනේ. පොල් කියන්නේ විස අයින් කරන්න පුළුවන්කම. ඒ තියෙන ආහාරයක් අපි දැන් මේක ගම්වල දැනගෙන හිටියා වහ බිව්වම ඉස්පිතාලෙට ගෙනියන්න ඉස්සෙල්ලා පොල් කිරි පොවන. ඒතර අද වෙනකොට මේ පොල් භාවිතය අවම කිරීමත් ඇඟේ විස එකතු වෙන්න හේතුවක් වෙනවා. දැන් අවශ්‍ය ඒ උපදේශ පත්‍රිකාවේ තියෙන විදිහටම මිටිකිරි පොල් කිරි දානකොට සැලකිය යුතු ප්‍රමාණයක් පොල් කිරි එකතු වෙනවා ගැඹේකට. එහෙම කරොත් තමයි මේ අක්මාවේ තෙල් හොඳ වෙන්නේ කොලෙස්ටරෝල් සාමාන්‍ය මට්ටමට ගන්න පුළුවන්. හැබැයි මෙතෙන්දී පොල් මිරි කරනකොට බ්ලෙන්ඩරේ භාවිත කරන්න බෑ. ඒතර මේ කැඳ එක හරහා අපිට අවශ්‍ය වෙලා තිබෙන විටමින් කංජලවන ප්‍රතිඔක්සිකාරක සහ සම්පූර්ණ ටික ලැබෙන නිසා මේ වෙනකොට අපේ ඇඟට ඇතුල් වෙලා තියෙන විස ටික අයින් කරන්න පුළුවන්. අක්මාවල තයිරොයිඩ් ඇතුළු මේ අවයවවල තියෙන විස ටික අයින් වෙනවා. ඒ හින්දා තමයි මේ රෝග අර බෝවන රෝග හැදෙන එක වළක්ව ගන්න පුළුවන්. බෝනවල රෝග හොඳ කරගන්නත් පුළුවන් වෙනවා. ඇත්තටම අවස්ථා තුනක් තියෙනවා. එකක් තමයි අපි පූර්ව අවස්ථාවේ ඉන්න එක අපි උදාහරණයක් දැන් කියන පූර්ව දියවැඩි අවස්ථාව පූර්ව හෘද රෝග හැදෙනවා. අන්න ඒ අවස්ථාවේ ඉන්න කෙනෙකුට පුළුවන් නිරෝගී වෙන්න. තව ලෙඩ හැදිච්ච කෙනෙකුට ඒ ලෙඩ හොඳ කරගන්න පුළුවන්. ඊළඟට ලෙඩක් නැති කෙනෙකුට දිගටම නිරෝගී ඉන්න පුළුවන් මේ කැඳ එක පානයත් එක්ක 2015 තිබ්බ මේ අන්තර්ජාතික සම්මන්ත්‍රණයක පියන්ත සේනානායක මහත්මයා ડોક્ટર සුමති දහනායකත් මේ කැඳවල තියෙන පෝෂණය පිළිබඳව ඉදිරිපත් කිරීමක් කරා. මේ පරීක්ෂණ වාර්තාවේ සාරාංශය මේක අපි විද්‍යාත්මක කිරිත් එක්ක ඇනලයිස් කරපුවාම අපි දැක්ක දේ තමයි මේ අපි කිරි වලට වැඩිය කැඳ එකේ පෝෂණය වැඩි. එතකොට අපි දැන් මේ විතර අපි සංසන්දනය කරේ දියර කිරිල කිරි එළ කිරි වල පෝෂණය වැඩි පිටි කිරි වලට වැඩිය. එතකොට එහෙම තිබුණත් එතකොට කැඳ එක කියන්නේ ඊට වැඩිය සුදුසු පානයක්. ඒ වගේම මේ වෙනකොට ජයවර්ධනපුර සහ විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය විද්‍යාගාරයේ කොලැබොරේෂන් රිසර්ච් එකකින් පරීක්ෂණ වගේක් කරලා පැහැදිලි වෙලා තියෙනවා මේ ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් එක අඩුයි කියලා. ඒ කියන්නේ දියවැඩියා රෝගීන්ට හෙළසුවේ කැඳ එක සුදුසු ආහාරයක් විදිහට දක්වලා තියෙනවා. මේ අක්මාවේ රෝගීන් හොඳ වෙච්ච සාරාංශයක් තියෙන්නේ. විද්‍යාත්මකව මේ වෙනකොට කියන්නේ grade 3 ඒ කියන්නේ 1 2 3 4 කියලා grade කරනවානේ. ස්කෑන් පරීක්ෂණය ගත්තොත් ඒ grade එක දාලා තියෙනවා පැතිව. වල එතකොට 3 වෙනි අවස්ථාව ආපවරවන්න බෑ කියලා සඳහන් වෙන්නේ. හැබැයි ලෙසේ කැඳ එක දෙනකොට අපි දැක්කා 3 වෙනි අවස්ථාවත් හොඳ කරගන්න පුළුවන්. දැන් අපි එලෙසේ කැඳ නොවි සාමාන්‍ය විදිහට කෑම අඩු කරලා කැලරි අඩු කරලා ව්‍යායාම කරන්න දුන්නත් අවුරුද්දක් විතර යනකොට ඊට වැඩි කාලයක් අපි දරුවෝ ෆලෝ අප් කරලා බලනකොට වැඩි හිටියෝ දරුවෝ දිගටම සායනට ගෙන්නගෙන බලනකොට ඒගොල්ලන්ගේ පස්සේ අක්මාව
තෙල් ඇතීමක් නිරීක්ෂණය වෙලා තියෙනවා. දැන් පැටිදිව තියෙන කෙනෙක් ව්‍යායාම කරනකොට කෙටි කාලින වශයෙන් පැටිදිව අඩු වෙන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ ආයෙත් පැටිදිව තත් වෙනවා. එහෙනම් සුදුසුම දේ තමයි ආහාරය හදාගන්න. කියන්නේ පුළුවන් තරම් අපි උත්සාහ කරන්න ඕනේ වසවිස නැති පාරම්පරික ආහාරයට යන්න. යනකම් අපිට එලසේ කැඳ පානයත් එලසේ අත්තික පානයත් ගන්න පුළුවන්. මෙන්න මේ රෝග 28 සාමාන්‍ය මාස දෙකක් යනකොට 90-95%කටම බේත් නතර කරන්න පුළුවන්. එතකොට පිළිකා රෝගියෙක් අපි ගත්තොත් පිළිකා සහ වක්බඩු රෝගීන් ගත්තාම ඒගොල්ලන්ගේ ජීවන රටාව යම් මට්ටමකට තනියම වැඩක් කරගන්න පුළුවන් මට්ටමකට හදා ගන්න පුළුවන්. දැන් පිළිකා රෝගීන්ගේ අර කීමෝതെරපි දෙනකොට ගොඩක් WBC කියන සුදුරු ද්‍රවණ අඩු වෙනවා. ශක්ති ගන්න ගොඩක් අඩු වෙනවා. ඒ තත්ත්වයක් මගහර ගන්න පුළුවන් ඒ රෝගීන් රසය කැඳ භාවිතා කරනවා. මෙන්න මේ තොරතුරු ටික තමයි අපි 2017 විද්‍යාත්මක සැසියක ඉදිරිපත් කරේ. මමත් අමිතවරුන්ගේ තිබා දැකීම් මේ ප්‍රසන්ටේෂන් එකත් එක්ක තමයි මේ ඇමරිකාවේ තියෙන ෆුඩ් සයන්ස් ඇන්ඩ් ඉන්ජිනියරින් කියලා ජර්නල් එකක්. ඒ අය අපෙන් ඉල්ලීමක් කරා ඒ අයගේ සංග්‍රහයේ තොරතුරු පළ කරන්න කියලා. ඒකද 2019 ජනවාරි කලාපේ මේ තොරතුරු දක්වලා තියෙනවා. එතෙන්දී අපි කිව්වේ වසවිස නැතුව වගා කරපු සහල් එහා ඒ ආශ්‍රිත කැඳවලින් දියවැඩියා හොඳ කරන්නත් පුළුවන්. ඒ වගේම අක්මාවේ තෙල් තැන්පත් වීම හොඳ කරගන්න පුළුවන් කියලා. මේ උදාහරණයකට අපි කියනවා නම් අවුරුදු 6මාරක දරුවෙක් මේ දරුවා ළමා රෝග විශේෂඥවරියක් මම ළඟට එව්වේ. එයාගේ උස සහ වයසට වැඩි බරයි. උසට වයසට තියෙන ඕන බර 27යි 40ක් ඒ වෙනකොට බරයි. කිලෝ 40ක් බරයි. කොලෙස්ටරෝල් ගත්ත මේ මේ පීරිය දාලා තියෙන මේ වයසට තියෙන ඕන ප්‍රමාණ 170 180 තමයි ඒ වයසේ උපරිම කොලෙස්ටරෝල් ප්‍රමාණය. එයාගේ 232ක්. LDL කොලෙස්ටරෝල් උත් වැඩි, ට්‍රයිග්ලිසරයිඩ් ගොඩක් වැඩි වෙලා තියෙනවා. මේ හොඳ කොලෙස්ටරෝල් එක අඩුයි. ඒක ස්කෑන් පරීක්ෂණය කරපුවම මනාවන්නේ නැහැ. ෆැටි ලිවර් ග්‍රේඩ් 1 තියෙනවා. මේ අක්මාවේ ALT කියන එන්සයිම් එක ගොඩක් වැඩි. ඒක තමයි මේ ෆැටි ලිවර් වල තියෙන විශේෂත්වය. ඊට පස්සේ අම්මවයි තාත්තවයි නැන්දවක්ම කවුන්සල් කරලා ඇරියට පස්සේ මාසයේ දවස් 10ක් යනකොට මේ බේත් නැතුව තමයි මෙන්න මේ ප්‍රමාණ වලින් අඩු වෙලා තියෙන්නේ. අක්මාවේ එන්සයිම් ප්‍රමාණයක් රුධිරයට එකතු වීම සාමාන්‍ය වෙලා තිබුණා. හැබැයි එතෙන්දී අම්මා කරලා තිබුණේ පිටින් ඒ සියතුලේ එතන වලින් කණ එක නතර කරලා තිබුණා. හෙලසුවේ පාරම්පරික ආහාර විතරයි දෙලා තිබුණා. බිස්කට් මස්මාව ඒවා නතර කරලා තිබුණා. ඖෂධ මුකුත් නැතුව මේ මට්ටමට අඩු කරගන්න පුළුවන් වුණා. හැබැයි දරුවගේ බර වැඩි වෙලා තිබුණා. ඊට පස්සේ මාස 4කට පස්සේ සිංහල අවුරුද්දේ ඉවර වෙලා අම්මා ආවා මේ සතියක් කූල් මස් ගොඩක් කෑවා. පාරම්පරික සහල් දෙන්න බැරි වුණා. මට ලේ බලන්න ඕන කියලා දරුවා. ඒ වෙනකොට අර අඩු වෙලා තිබ්බ ටෝටල් කොලෙස්ටරෝල්, නරක කොලෙස්ටරෝල් ඒවා වැඩි වෙලා තියෙනවා. හොඳ කොලෙස්ටරෝල් අඩු වෙලා තියෙනවා. අක්මාව එන්සයිම්ත් වැඩි වෙලා තියෙනවා. එතෙන්දී හැබැයි බර අඩු වීමක් තියෙනවා. ඊට පස්සේ ආපහු අම්මා පාරම්පරික ආහාර දීලා තිබුණා. එතනින් පස්සේ ඒ වෙනකොට ආය අඩු වෙනවා. මේකම දරුවගේ රිපෝට්. එක මාසෙන් මාසෙ බලනවා. දැන් මේක ඕනෙක වෛද්‍යවරයෙකුට කරන්න පුළුවන්. ආහාරය ලියන්න කියලා මේ රිපෝට් අරගෙන බලන්න පුළුවන්. මේ ඇමරිකාවේ ඉන්න විශේෂඥ වෛද්‍යතුමියා ලංකාවෙන් ගිය කෙනෙක්. එතුමිය කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරනකොට එතුමියට කොරෝනා රෝග ලක්ෂණ පහළ වෙලා තිබුණා. ඒ වෙනකොට එලසුවේ කැඳ සහ දුම්හට්ටිය ගෙන්නගෙන තිබුණා. ඒ ටික අල්ලලා PCR එක කරනකොට PCR ටෙස්ට් එක නෙගටිව් කියලා තියෙනවා. එතුමියගේ නිරෝගීකමට ප්‍රතිශක්තිකරණය ඇති වෙන්න මේක කැඳ සහ අත්තික පාන හේතු වෙච්ච බව සඳහන් කළා තමයි. ඊමේල් එකේ වෙලා තිබුණේ. ඒ හින්දා එතුමියට නැත් එක්ක වැඩ කරන්න හිටත් දීලා තිබුණා. මේ වගේ ගොඩක් ඊමේල් ඇවිල්ලා තියෙනවා. මෙතන වැදගත් වෙන්නේ ඇත්තටම අපේ මේ පාරම්පරික ආහාරය හඳුනගෙන ඒ සඳහා යොමු වෙයි. එතෙන්දී අපිට පාරම්පරික ආහාර සමහර ඒවා සහල් වර්ග වගා කරන්න දාන්නේ වා. සමහර ඒවා දැන් අපි අහලත් නැහැ. ඒකටම අපි මේ පාරම්පරික ආහාර අයින් වෙලා තියෙනවා. ඊළඟට අපි ආහාරයේ ලොකු විවිධත්වයක් තියාගත්ත જાතිය. එතකොට මේ බෝ වන රෝග වළක්වන්න ප්‍රතිශක්තිකරණය හදා ගන්න බෝ නොවන රෝග වලින් හොඳ කරගන්න හෝ හැදෙන එක නතර කරගන්න විතරක් නෙමෙයි. ඊළඟට ළමයි ගත්තොත් ළමයින්ගේ පෙරපාසල් ගුරුවරු කොළඹ රාජකීය විද්‍යාලයේ ව්‍යාපෘතියන අපි තේරුම් ගත්තේ ගණිතය ඇතුළු
විෂයන් වල ලකුණු ළමයින්ගේ වැඩි වෙනවා. විශේෂයෙන්ම දුර්වල ළමයින්ගේ ලකුණු ලොකු වැඩිවීමක් තියෙන්නේ. ඒ වගේම ළමයින්ගේ තියෙන අනවශ්‍ය දඟ ගතියක් අඩු වෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් භාවනා කරන අයට තියෙන අත්දැකීම තමයි මේ ලෝභ දේශ මොහ රාගය ඇතුළු සිතුවිලි අඩු වෙනවා මේ පාරම්පරික ආහාර ගන්නකොට. ඉතින් මේ ටික තමයි මූලිකවම හඳුන්වලා දෙන්න ඕනුනේ මට. ડોક્ટર නිරෝෂන් වගාව කරනකොටත් ඒ වගේම ડોક્ટર බටකොඩ තමයි අර සුද්ධජීවීන් ගැන අධ්‍යයනය කරේ. ඒ වගේම තව ආයුර්වේද වෛද්‍යවරුත් ඉන්නවා මේක විවිධ විදිහට රෝගීන්ට විවිධ රෝගවලට ප්‍රතිකාර කරපු ගොඩක් අත්දැකීම් තියෙනවා. අද මම මේ කෙටි හැඳින්වීමක් කරේ අපි සහ අපේ දරුවෝ කොතනද ඉන්නේ කියේ. නැත්නම් තමයි මට කියන්න ඕනේ අපි හිතාගෙන ඉන්න අපි නිරෝගී කියලා. අපේ දරුවෝ නිරෝගී කියලා. හැබැයි ඒක හිතාගෙන ඉන්න එකක් විතරයි. මට මූලිකවම මේ ටික තමයි කියන්න ඕනේ. ප්‍රශ්න තියෙනවා නම් උත්තර දෙන්න පුළුවන්. බොහොමත්ම ස්තුතියි වෛද්‍යතුමිය. සායනයක දත්ත ඇසුරින් අපව දැනුවත් කරමින් ඉතාමත් ප්‍රායෝගිකව මෙම දත්ත විද්‍යාත්මක දත්ත ඒ වගේම පාරම්පරික දේශීය කරුණු පිළිබඳව තියෙන වගේ තියෙන වැදගත්කම ගැන අපව දැනුවත් කරමින් අපිට ලබා දුන්නු ඉතාමත් පැහැදිලිව අප වෙත දැනුම ලබා දීම ගැන ඔබට බොහොමත්ම ස්තුතියි. අපිට ප්‍රශ්න කිහිපයක් ලැබිලා තියෙනවා වෛද්‍යතුමිය ඉදිරිපත් කරන්න. මේ සහල් අපිට මේ කැඳ ගන්න පුළුවන් දැනට අලවිසල් 800ක් විතර ලංකාව ව්‍යාප්ත වෙලා තියෙනවා. එතන ඒ කියන්නේ දැන් මේ කැඳ අපි මේක ස්වච්ඡ ව්‍යාපෘතියක් විදිහට කරන්නේ මේ කැඳ එක ඕනම කෙනෙකුට ගන්න පුළුවන් විදිහට ඒක ලොකු ලාභයක් නැහැ විකුණනට. ඉතින් රට වෙනුවෙන් යමක් කරන්න කැමති අය තමයි විකුණන්නේ. ඒ විස්තර දැනගන්න පුළුවන් නම්බර එක දාන්නම්. ඒකෙන් ඔයාලට මේ ගන්න පුළුවන් තැන් ටික දැනගන්න පුළුවන්. ඒ වගේම ડોક્ટર නිරෝෂන්ට පුළුවන් වෙයි ඔයාලා ගෲප් එකක් තියෙනවා නම් ඒ කඩවල විස්තර ටිකක් දාන්න. එතකොට එතෙන්දී පාරම්පරික හාල් ඉන්දියා ප්‍රොෆිට් එකක් තියෙනවා පාරම්පරික හාල් වලින් හදපු පාරම්පරික හාල් සහ බඩේරඟුයි තනහල් එකතු කරපු පිට්ටු පිටි එකක් තියෙනවා. ඊළඟට කුළුබඩු හදලා තියෙනවා. ඊළඟට කැඳ සහ අත්තික පාන මේ ටික තමයි ව්‍යාපෘතිය හරහා කරලා තියෙන්නේ. ડોક્ટર නිරෝෂන් අපිට පුළුවන් වෙයි නේද ෂෙයා කරගන්න? ගෲප් එකට එතකොට අපිට දාන්න පුළුවන් ගන්න තියෙන තැන් ටික. ඒ වගේම අර වික්ෂිත මනෝ වික්ෂිප්තභාවය ඔටිසම් කියන එක අපි දැක්කා ඒ දඟ ගොඩක් වැඩි දරුවන් මේ ආහාරයත් එක්ක හරියනවා. ඒ කියන්නේ පාරම්පරික සහ විතර නෙවෙයි අපි හෙලසිය අත්තික පානයයි කැඳයි එක දුන්නේ මස් මාළු අඩු කරලා. එතෙන්දී පෙර පාසල් ගුරුවරුන්ට මේ අත්දැකීම තියෙනවා. ඉතින් ඒ වගේම අපේ හෙළ නිල වෙදකමත් කරනවා ડોક્ટર දානායක සහ ડોક્ટર නිරෝෂන්. ඒ ප්‍රතිකාරත් එක්කත් අඩුවීමක් තියෙනවා ඒ දරුවන්ගේ. ඒ දරුවා ඇත්තටම බුද්ධිමත් භාවයේ සමාන්තරව පොඩ්ඩක් තියෙනවා. අර දඟ අනවශ්‍ය දඟ ගතිය තමයි ඒගොල්ලන්ගේ අධ්‍යාපනයටත් බාධාවක් වෙලා තියෙන්නේ. වෙන ප්‍රශ්න මොකක්ද තියෙනවද? ඔව් වෛද්‍යතුමිය තව අපිට ප්‍රශ්නයක් අමු කරලා තියෙනවා ෆැටි liver ස්ටේජ් 1 තියෙන කෙනෙක්ට මොනවද කරන්න පුළුවන් කියලා විමසලා තියෙනවා. ස්ටේජ් 1 2 3 තුනම දැන් තුන වෙන يعني 1 2 3 කියන අවස්ථා දැන් ළමයින් ඉඳන් දකින්න තියෙනවා. ඒ මොන අවස්ථාවක හිටියත් දැන් කැඳ වර්ග 5ක් නේ මම පෙන්නුවේ. ඒ පහෙන් එක දවසකට එක જાතියක් හදන්න. මේකේ විස්තර පත්‍රිකාව අනුව හදන එක තමයි වැදගත්. මේ විස්තර පත්‍රිකාව දිගාරිනකොට ඒකට දාන්න ඕනේ එළවලු තියෙනවා මේ පළවෙනි තුනට සාල් වලට වර්ග තියෙන කැඳ වලට ඒ දාන්න තියෙන එළවලු ප්‍රමාණය ඔක්කොම සඳහන් කරලා තියෙනවා. පොල් කිරි කොයි අවස්ථාවේ කොච්චර ප්‍රමාණයක් දාන්න ඕනද කියලා දක්වලා තියෙනවා. ඒ කොලේ විදිහටම කැඳ එක හදන්න කොලේ ළඟ තියාගන්න. කැඳ එක හෝ පොල් බ්ලෙන්ඩ් කරන්න එපා. අනිත් දෙකට පොල් කිරි
තමයි දාන්න තියෙන්නේ. එතකොට එක දවසකට එක වර්ගයක් හදන්න මේ පැකට් එකක් 5 දෙනෙකුට ඇති. කැඳේකේ විශේෂත්වය දවස ඕනම වෙලාවක බොන්න පුළුවන්. උදේ දවල් රෑ කැමති වෙලාවක අවශ්‍ය නම් කෙනෙකුට කැඳේක හදලා ඉවර වෙලා ওই කරපේච කොළ ටික අයින් කරලා නෑබෙලිය මත ගාලා දරුවන්ට දෙන්න පුළුවන්. එතකොට කැඳේක ගොඩක් රසයි. අවශ්‍ය වෙන්නේ දවසට PVC කෝප් එක ප්‍රමාණයක්. ඒ කියන්නේ මිලිලිටර් 200ක ප්‍රමාණයක් බොන එක. සාමාන්‍යයෙන් පැටි liver මාස 2ක් විතර යනකොට ස්කෑන් කරනකොට no fatty liver කියලා එනවා. ලොකු හානියක් වෙලා නැත්තම් ඇඳට. ඒ fatty liver විතරක් එතකොට fatty liver එක ඒ වෙනකොට දියවැඩියා ප්‍රෙෂර් කොලෙස්ටරෝල් වගේ රෝග තියෙනකොට ඒ වගේ බේත් නතර කරන්න පුළුවන් බේත් ගන්න කෙනෙක් ඉන්නවා. ස්තුතියි වෛද්‍යතුමනි. අපිට තව ගැටලුවක් යොමු කරලා තියෙනවා. ෆැටි liver බව දැනගන්න අවශ්‍ය නැහැ. වැඩි වෙන එන්සයිම් මොනවද කියලා අහලා තියෙනවා ඒ අවස්ථාවේ. fatty liver එකේ මූලිකවම ඔය non alcoholic steatohepatitis කියන එකේදී වැඩි වෙන්නේ ALT කියන එන්සයිම් එක. ඔක SGPT කියලා දක්වලා තියෙනවා lab report වල. ඒක AST වලට වැඩි අරක්කු නොබන කෙනෙක්ගේ. ඒ වුණාට අද වෙනකොට දැන් gamma GT කියන එකත් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම alkaline phosphatase කියන liver enzyme උත් වැඩිවීමක් තියෙනවා. සමහර අයගේ bilirubin අපි උපරිම ගන්න එකනේ. එකට වැඩි චුට්ටක් වැඩිවීමක් තියෙන අයත් ඉන්නවා. එහෙනම් ඕනනම් අපිට liver profile එකම කරන්න පුළුවන්. එහෙම නැත්නම් කෙටියෙන් අපිට ALT AST කියන enzyme දෙක බලන්න පුළුවන්. මේ එකම ඇත්තටම thyroid hormone වලින් වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ වෛද්‍යවරු කියනවා දැන් TSH normal ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ වුණාට ඇත්තටම TSH කියන්නේ මොලේ පිටුටරියෙන් හදන හෝමෝන් එකක්. thyroid එකෙන් හදන්නේ free thyroxine FT4 කියන එක. ඒ FT4 කියන එක අඩු වෙන ආසන්න අවස්ථාවක තමයි ගොඩක් අයගේ තියෙන්නේ මේ fatty liver තියෙන අය. ඒතකොට ඇත්තටම fatty liver විතර නෙමෙයි thyroid එකටත් බලපාලා තියෙන්නේ. එතනින් ගියාට පස්සේ දැන් අර ලිංගික හෝමෝන වෙනස් වෙලා තියෙනවා. සමස්ත සිරුරටම බලපෑමක් වෙලා තියෙනවා මේ ආහාරයක ආපු වසවිස. ඊළඟට වසවිස විතර නෙමෙයි විටමින් උණතාව, තන්තු උණතාව, හිතක සුද්ධ නැති එක සහ මස් මාංශ එකතු වෙනවා. මෙන්න මේ කරුණු පහ හින්දා අද සියලු දෙනාම ලෙඩ වෙලා තියෙනවා. බොහොම ස්තුතියි. මොබයිල් නම්බර් එක දාන්න මම මේ කෙටියෙන් අද හඳුන්වන්නේ අපි පස්සේ විස්තර ඇතුව ඉස්සරහට කතා කරන්න පුළුවන් වෙයි මම හිතන විදියට. තව වගේ ඉන්න ඔබට තව ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. වෛද්‍යතුමනි ඇහෙනවද මාව? ඇහෙනවද මාව? හරි වෛද්‍යතුමනි මට මගේ අවුරුදු 48ක් වෙනවා මට. මට සීනි ආවා. මම සීනි ආවට සුගර් ආවට පස්සේ දැන් මට මේක හොඳ වෙනවා තියෙනවා හැමදාම වගේ. ඊට පස්සේ මම දැන් මුකුත්ම පැණි රස කිසිම දෙයක් පැණි රස නොකා ඉඳලත් දැන් මාස 2ක් විතර මං චෙක් කරා ඒත් මගේ 171 තියෙන්නේ. හැමදා මට 8 වෙනි මාසෙත් බලලා 11 වෙනි මාසෙත් බැලුවම 170යි. ඇයි? දියවැඩියාව කියන්නේ සීනි කාලා හැදෙන ලෙඩක් නෙමෙයි. සීනි නොකා හිටියාම හොඳ වෙන්නේ නැහැ දියවැඩියාව. ඒකයි මං කිව්වේ මෙතන මූලිකම දේ මේ ආහාරයේ තියෙන ප්‍රශ්නේ. අපි හේතු පහක් කියවනේ ආහාරයේ තියෙන ප්‍රශ්නේ. ඒ පහ විසඳ ගන්න ඕනේ නැතුව ඔක හරියන්නේ නැහැ. ඒ ප්‍රශ්න පහ අපිට විසඳ ගන්න නම් වසවිස නැති වගාවකට යන්න ඕනේ. ඒක එකම විවිධත්වය වැඩි වෙනවා අපේ ආහාර. ওই දෙක දැනට කරන්නේ නැති හින්දා තමයි මේ හෙලසුවේ හෙලනිල වෙදකම් වගේ මේ කැඳ වර්ග පහ හඳුන්වලා තියලා තියෙනවා. එතකොට දවසකට එක කැඳ වර්ගයක් හදලා ඒකෙන් පිරිසි කෝප්පයක් බොන්න. ඊළඟට හෙලසුවේ අතික පානය කියලා කුඩු එකක් තියෙනවා. ඒක කුඩු තේ හැන්දක් වතුර කෝප්ප 7ක් දාලා රත් කරන්න තියෙන්නේ. අපි හින්දන්නේ පැහැෙනකොට බාන්න ඒක රස්නෙන් හරි නිමිල හරි කෝල් කරලා හරි බොන්න පුළුවන්. එකම දේ අපි සීනි දාන්නේ නැහැ ඒක.
එතකොට මේ අත්තික පානයෙන් පීරිසි කෝප්ප 3ක් දවසට ගන්න. කැඳ කෝප්පේ අත්තික කෝප්ප 3යි බොල දීලා අපි සාමාන්‍ය මම දැක්කේ සමහර රෝගීන්ගේ ඒ කියන්නේ පාරම්පරික හාලුත් එකතු කරගන්න පුළුවන්. දවස් 2-3 වෙනකොට සීනි ගොඩක් අයගේ සාමාන්‍ය මට්ටම තියෙනවා. ඒ කියන්නේ සතියක් විතර යනකොට ෆාස්ටිං බ්ලඩ් ෂුගර් දවස් 2ක් 3ක් 7ක් වගේ අතර ගොඩක් අයගේ ෆාස්ටිං බ්ලඩ් ෂුගර් 100ට වැඩිය පල්ලෙහාට එනවා. 95ක දම් මේක මම දැක්කා. එතනින් පස්සේ තමයි අපි බේත් අඩු කරගෙන යන්නේ. එතකොට මාස දෙකක් විතර යනකොට ඔය 95කටම අපිට පුළුවන් වුණා බේත් අතරම කරලා දාන්න. එහෙම නතර කරපු අය දැන් කාලයක් ගිහිල්ලා ආයේ මේ දැනට වෙළඳ පොලේ තියෙන ඔය සාමාන්‍ය හාට් ගන්නාට සම්බන්ධ ඕන එක ඒවත් අරගත්තෝ හෝ මස් මාළු විතර කරවලා අල්මස්සන්ට යොමු වුණොත් තමයි යන්නේ. නැත්තම් එයාට විකටම දියවැඩියා නැතුව ජීවත් වෙන්න පුළුවන්. එතෙන්ද එයාට අර පාරම්පරික හාල් පිරිසිදු පොල් තෙල් පැණි දාලා කැවුම් කන්න පුළුවන්. කොස් කන්න පුළුවන්, අමඤ්ඤකම් හදලා කන්න පුළුවන්. ඒ මොනවටවත් වැඩිවීමක් වෙන්නේ නැහැ. මේ වෛද්‍යතුමනි මේ ටික අපිට ෂෙයා කරන්න බැරිද? දැන් අපි මම ගන්න තැන්වලදී මම මේ කැඳ පැකට්ස් ටික දැක්කට අනිත් ඒවා නම් දකින්නේ නැහැ. ඔය පිට්ටු වලින් හදන්න පුළුවන්. මට එකක්වත් ලැබෙන්නේ නැහැ දැන්. ඒක වෙන්නේ අර සමහර කඩවල ගන්න නැති එක. දැන් මාළඹේ ලැස්සේ වෙදගෙදරට ගියොත් ඔක්කොම ගන්න පුළුවන්. ඔව් නැතුව දැන් අපිට ඔයාගේ ඒ ගන්න මුදලාලිට කියලා ඉල්ල ගන්න වෙයි. නැත්තම් මේ ටික ඔක්කොම තියෙනවා. දැන් අර අනිත් පිට්ටු ඒවා හදනීම අපිට නම් දකින්නේ නැහැ අපි වෛද්‍යතුමනි. ඒව අපිට ලැබෙන්නේ නැහැ. ඔය දැන් තනහල් වගේ දේවල් එකතු වෙන්නේත් නැහැනේ. ඒ හින්දා ඇත්තටම මේ ආහාරේ විවිධත්වය හදන්න හින්දා තමයි ඔය ආහාර ටික එකතු කරලා තියෙන්නේ. සමහර කඩවල තියෙනවා. එකක් තමයි කඩේට කියලා ගෙන්න ගන්න එක. දැන් මොකද සති දෙකකට සැරයක් ඔය ඕනෙම කඩේකට ඒ බඩු දාන්න එනවා. දැන් අපි හෙලසේ නම්බර් එක දුන්නා. එතෙන් කතා කරන්න පුළුවන්. නේද නිරෝෂන්? අපිට මේ WhatsApp group එකට දාන්න පුළුවන් ද ඔබතුමියට ඒ නම්බර් එක කරදරයක් නැත්නම් ඒක දෙන්න. හෙලසේ නම්බර් එක දාන්න. ඔව් දාන්න. ඒක මම එතකොට මට කතා කරලා මම ගන්න පුළුවන් වුණොත් එහෙනම් මම ලබා ගන්නම්. හරි. හරි ගොඩාක් ස්තුතියි ඔබතුමියට. නිරෝෂන් දාන්න පුළුවන් වෙයි නේද? මගේ මේ පුළුවනි අපි නම්බර් එක හරි දාන්න. ප්‍රෙෂර් වලටත් ওই ටිකමයි මට කියන්න තියෙන්නේ. අත්තික පානයෙන් කෝප 3යි කැඳ කෝප් එකයි බොන්න. එතකොට ප්‍රෙෂර් අඩු වෙලා යයි. ગેස්ට්‍රයිටිස් ගත්තොත් ગેස්ට්‍රයිටිස් ගොඩක් වැඩි නම් අපි ඉස්සෙල්ලා අත්තික පානයයි එලසේ හාල් කියන විශේෂයෙන්ම බට පොළල් මේ සහල් එක බත් විදියට ගන්න. ඒ කියන්නේ බත් වෙන කඩෙන් ගන්න සහල් වලට යන්න එපා. පාන් වලට යන්න නැතුව එලසේ හාල් විතරක් සතියක් ගන්න. එතකොට ગેස්ට්‍රයිටිස් අඩු වෙනවා. අත්තික පානය ගන්න පුළුවන්. දෙවෙනි සතියේ ඉඳන් කැඳ ටික එකතු කරගෙන යන්න. එතකොට ગેස්ට්‍රයිටිස් වලට ප්‍රතිකාර හම් වෙනවා. ඇත්තටම ગેස්ට්‍රයිටිස් ගොඩක් වෙලාවට එන්නේ මේ ෆැටි ලිවර් එකත් එක්ක. ඊළඟට හැමදාම අහන ප්‍රශ්නේ මස් මාළු නොකා පෝෂණය ගන්නෙ කොහොමද කියන එක. අපි දැන් මම වෛද්‍ය ශිෂ්‍යයෙක් වෙනලා ඉන්න කාලෙත් හැබැයි අපිට ඉගැන්නුවා මස් මාළු නොකා පෝෂණය ගන්න පුළුවන් කියලා. එතෙන්දී ඒ කියන්නේ මස් මාළු ඕන වෙන්නේ නැහැ අපිට ඕනේ පෝෂණය ගන්න. අතන ගොඩක් තියෙන්නේ මතයක් හදලා තියෙනවා. දැන් ඒ කාලේ අපිට ඉගැන්නුවේ ගර්භණී හා අවදිය වැඩිවිය පමිනෙන වයස්වලදී ඒ අවශ්‍ය පෝෂණය දෙන්න ටිකක් නිර්මාංශ ආහාරයට අමාරුයි කියලා. හැබැයි අද වෙනකොට එහෙම කියන්නේත් නැහැ. විවිධත්වය ගොඩක් වැඩි කරන්න කියනවා. අපි පාරම්පරික හාල් ආහාරයට ගන්නවා නම් පාරම්පරික හාල් වල ප්‍රෝටීන් වැඩි. ඊළඟට ඔබ දැක්කා කැඳේකේ B12 විටමින් එක තියෙනවා. ඊළඟට යකඩ මේ කැඳේක හරහා හම්බ වෙනවා. ඊළඟට පාරම්පරික හාල් වලක් තියෙනවා. එතකොට අපි මස් මාළු කන්නේ B12 යකඩ සහ ප්‍රෝටීන් ගන්න නම් අපිට ඒ වෙනුවට තියෙනවා. දැන් ඔය පාරම්පරික අල ಜಾති අලු කෙසෙල් ඉඳන් ගත්තත් මේ යකඩ සහ ප්‍රෝටීන් වැඩි. අපි අල වර්ග. ඒවා එකතු කර ගන්න ඕන. අත්තාපල් නෙමෙයි කන්න ඕන. අපි පාරම්පරික අල වර්ග කියන එක නම් මේක ලොකු මාතෘකාවක්. එක එක ගැන කතා කරන්න පුළුවන්. ඊළඟට අපේ කැවිලි වලටත් ගොඩක් ඔය දැන් වගේ දේවල් ඉඳන් එකතු කරලා තියෙන මොන්නට මේ ධාන්‍ය වල ප්‍රෝටීන් තියෙනවා. ධාන්‍ය හරහා ගන්න පුළුවන්.
මේ පෝෂණය ගන්න එක ගැටලුවක් නැහැ. දැන් මගේ දරුවාට මස් මාළු බිත්තර දෙනකොටනේ මං කිව්වා මාස 7 ඉඳන් යකඩ උණතාව තිබුණා කියලා. හැබැයි ඒ සියලු දැන් එයා එයා අවුරුදු 3 උපරිම වෙලා තිබුණා යකඩ උණතාව. මං 3 එයා 2015 දී තමන් හෙලසෙට සම්බන්ධ වෙලා මේ දැනුම ගන්න ගත්තේ. ඒ වෙනකොට එයා අවුරුදු 4ක දරුවෙක්. දැන් අද වෙනකොට ඒ අය 2015 ඉඳන් නිර්මාංශයි. දැන් අවුරුදු 6කටත් වැඩි ගිහින් තියෙනවා. හැබැයි යකඩ උණතාවක්වත් ඒක ළඟ වර්ධනීය අඩුවක්වත් ලකුණු වල අඩුවක්වත් නැහැ. ඒක දැන් ඕනේ තරම් ඉන්නවා මස් මාළු මොනවත් නොකා ජීවත් වෙන්නේ නැහැ. එහෙම ඒගොල්ලන්ගේ පෝෂණ ප්‍රශ්නයක් නැහැ. දැන් මම ළඟට ඇවිල්ලා කියනවා ගර්භණී අම්මලා මස් මාළු කන්න බෑ ඒ වෙනුවට විකල්ප හොයන්න. හැබැයි එතෙන්දී එලසුවේ කැඳ එක නිර්දේශ කරනවා. මොකද අවශ්‍ය පෝෂණය ගන්න අපිට පාරම්පරික හාල් වලට යන්න පුළුවන්. කැඳ ටික තියෙනවා. ඒ ටික හොඳටම ප්‍රමාණවත් ගර්භණී අම්ම කෙනෙක් වුණත්, කිරි දෙන අම්ම කෙනෙක් වුණත්, හැදෙන දරුවෙක් වුණත්, වයසක කෙනෙක් වුණත් ඕනෙම කෙනෙකුට මේ අවශ්‍ය පෝෂණය දෙන්න පුළුවන්. ඒකයි මේ කැඳ එකේ තියෙන විශේෂත්වය. දැන් මේ වෙනකොට ඇමරිකාවේ එහෙම අවධානය කරලා තියෙනවා plant based diet එකකට යන්න කියලා. මොකද ඒ රටවල තමයි කොරෝනා ගොඩක් වැඩියෙන් මැරුණේ. මාතර ගන්න තියෙන්නේ තැන ડોક્ટર දහනායක තමයි දන්නේ මාතර මම ගම්පහ දිස්ත්‍රික්කේ. ડોક્ટર දහනායක ඉන්නවද සම්බන්ධ වෙලා? ඔව් මොකද? ડોક્ટર දහනායක මාතරේ කොහොමද ගන්න කියලා අහනවා කැඳ. ඔව් මාතර ඇත්තටම අර බෝධි ආරක්ෂකයේ තියෙනවා. ඊට පස්සේ සවුත්ලන්ඩ් බයෝජෙනික්ස් කියන ෆාමසි තියෙනවා. මම ඇත්තටම WhatsApp group එකට ඒ ලිස්ට් එක ෂෙයා කරන්නම් කියන්නේ. මම ඩොක්ටර් නිරෝෂන්ට එවන්නම්. ඩොක්ටර් නිරෝෂන්ට පුළුවන් නේද ඒක ෂෙයා කරන්න WhatsApp. කැස්බෑව ප්‍රදේශයෙන් කොහෙන්ද මේ ડોක්ටර් ගන්න තියෙන්නේ? ඒක තමයි මේ කැස්බෑව ප්‍රදේශයේ. ඔව් මම මේ ලිස්ට් එක ඔක්කොම ටික අපේ හදපු ලිස්ට් එකක් තියෙනවා. මම ඒක WhatsApp group එකට දාන්නම්. හරි ડોක්ටර්. thank you very much. ස්ට්‍රෙස් ගැන කතා කරලා තියෙනවා. ඇත්තටම ස්ට්‍රෙස් කියන්නේ මොකද්ද? ස්ට්‍රෙස් ආහාරයෙන් කොටසක් අඩු කරන්න පුළුවන්. අනිත් එක තමයි භාවනාව. ඉතින් මේවා නිරෝෂන් කතා කරයි. මට වැඩි නිරෝෂන් හොඳයි මේ පැත්ත කතා කරන්න. නිරෝෂන් ඉන්නව නේද? නිරෝෂන් අහනවා මෙන්න ස්ට්‍රෙස් අඩු වෙනවද කියලා. නිරෝෂන් ඇහෙනවද? ඒ කියන්නේ ඇත්තටම ස්ට්‍රෙස් කියන එක ඇවිල්ලා තියෙන්නේ විද්‍යාත්මකව දැන් මේ වෙනකොට යම් තොරතුරු හොයාගෙන තියෙනවා මේ අහිතකර සුදුජීවීන් ආහාර මාර්ගයට ඇවිල්ලා ඒ හදන කිමිකල්ස් ඉඳලා හිතේ මොලේ වෙන සිදු වෙන රසායනික වෙනස්කම් හින්දා ස්ට්‍රෙස් වෙනවා කියන්නේ. මේක බුදුරජාණන් වහන්සේත් දේශනා කරලා දෙන බුදුහාමුදුරජාණන් වහන්සේ තමයි ඇත්තටම කැඳවල ගුණ දේශනා කරලා තියෙන්නේ ආගු කියන සූත්‍රයේ. සහ ඇතුළු තව සූත්‍ර කීපයක් තියෙනවා මේ ආහාරය පිළිබඳ උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් ස්වාමීන් වහන්සේලාට 12න් පස්සේ සමහර ආහාර අකපයි කියලා උන්වහන්සේ දේශනා කරා. ඒතකොට මේ ස්ට්‍රෙස් එක අඩු වෙනවා අපේ පාරම්පරික ආහාරයත් එක්ක. අපේ පාරම්පරික ආහාරය ගත්තොත් ඒක ප්‍රෝටීන් වැඩි, තන්තු වැඩි ආහාරය. ඒ හරහා හිතකර සුද්ධජීවීන් ටික ආපුවාම ඇත්තටම ස්ට්‍රෙස් අඩු කරගන්න පුළුවන්. ස්ට්‍රෙස් කියලා එතන එන්නේ ඇත්තටම ආශාව, ඊර්ෂ්‍යාව, තරහ වගේ දේවල්නේ. ස්ට්‍රෙස් කියන වචනේ දැම්මට කියන්නේ ලෝභ, දේශ, මෝහ කියන තුනනේ. මෝහය කියන්නේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, රාගය ටිකනේ. ඒතකොට මේ ටික අඩු කරගන්න ආහාරය උදව් කරගන්න පුළුවන්. ඒ වගේම අපිට ලොකුවට නෙමෙයි පොඩි භාවනාවක් කරන්නත් පුළුවන්. දැන් මමත් දරුවෝ 4ක් ඉන්නවා. රැකියාවත් කරන ගමන් හෙලසුවට සම්බන්ධ වෙලා ඒක අපි කරන්නේ රට ජාතිය වෙනුවෙන් වැඩිපුර වැඩක්. එතකොට අර ස්ට්‍රෙස් කියන එක අපිට උනත් දැනෙනවා. එතකොට ඒක අපි කළමනාකරණය කරගන්න භාවනා කරනවා. ඉතින් අපි කරන්නේ මෛත්‍රී භාවනාව සහ අනිත්‍ය භාවනාව. අපේ පිරිත් වැඩසටහනක් තියෙනවා. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් බදාදා සහ ඉරිදා හැර ඉතුරු දවස්වල රාත්‍රී 8 ඉඳන් 10 වෙනකම්. අපි පොඩි භාවනාවක් කරලා පිරිත් කියනවා.
දැන් ආරණ්‍ය ස්වාමීන් වහන්සේලා සමහර දවස්වල සම්බන්ධ වෙනවා. ඒ ලින්ක් එක දාන්න පුළුවන්. ડોક્ટર නිරෝෂන් ගෲප් එකට දායි ඒ හරහා සම්බන්ධ වෙන්න. එතකොට අපිට ස්ට්‍රෙස් කියන එක ලොකු ගැටලුවක් නෙමෙයි. ඒක විසඳ ගන්න පුළුවන්. හෙළසුවේ ඒක ආධ්‍යාත්මික දියුණු කරගෙන පන්සිල් රකින්න අයට රැකගෙන ගමන් රට වෙනුවෙන් වැඩ කරන්න හදාගත්ත සංවිධානයක්. ඉතින් ඕනෙක් කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. පන්සිල් රකින්න ඕනේ, භාවනා කරන්න ඕනේ. අවංකවම යමක් කරන්න පුළුවන්, කැපවීම කරන්න පුළුවන් නම් ඕනෙක් කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. අපිත් කැමති අපිත් එක්ක සම්බන්ධ වෙනවා නම්. මොකද දැන් ආයේ කොරෝනා ලෙඩ වැඩි වෙගෙන යනවා. අපි දැක්කා දැන් පැහැදිලිවම දැක්ක විතරක් නෙමෙයි අවබෝධ කරගත්තේ මේ හෙළසුවේ හැඳත් හෙළසුවේ දුන්නා ආර්ථික වාහනේ එක අපි හෙළසුවේ දුන්නා කියලාපුවාම මේ කොරෝනා ලෙඩුන්ගේ රෝග ලක්ෂණ පවදාම අඩු වෙනවා. ඉතින් දැන් අපි පිටරට ඇරලා තියෙනවා ඇමරිකාව, එංගලන්තය, යුරෝප රටවල්, සහරාබි රටවල්, නවසීලන්තය වගේ ඒ පැත්තේ මොන රටකට ගියත් ඒ ඕනම රටක විවිධ වූ වෛරස් තිබුණත් ඒ හැම වෛරස් එකක්ම ශරීරගත වෙලා රෝග ලක්ෂණ පහළ වෙච්ච අයගේ අපි දැක්කා දවසක් දෙකක් යනකොට රෝග ලක්ෂණ අඩු වෙලා හොඳ වෙනවා. ඒ වගේම ඒ රෝගීන් එක්ක හිටියට අනිත් අය මේ කඳ අපිට පානීය සහ දුම්මැටි අල්ලනකොට රෝගය හැදෙන්නේ නැහැ. දැන් මම පෝෂණ සායනය කරන ගමන් ගම්පහ මේ උණ හැම්බිරිස හැදිලා එන කොරෝනා රෝගීන්ගේ අපි PCR කරලා තියෙනවා, රැපිඩ් ඇන්ටිජන් 100 ගණන් කරලා තියෙනවා. ඒ එහෙම කරත් ඒ කියන්නේ මාත් එක්ක මගේ අම්මා තාත්තා දරුවෝ ඉන්නවා. ඉතින් අපි කරේ ගෙදර කැඳ එක කොහොමද කැඳත් ටික පානේ දිනපතා ගන්නවා අපේ ගෙදර. දුම් හට්ටිය අල්ල ගන්න එක තමයි කරේ. ඉතින් අද වෙනකම් මම තාම ජීවිතුන් අතර ඉන්නවා. එච්චර රෝගීන්ට සම්බන්ධ වුණාට ඒ කියන්නේ සමහර දවස්වල අපිට අතිශය රෝගීන් සංඛ්‍යාව බලන්න වෙනවා. ඒ වගේ ඒ රෝගෙට තියෙන ඇත්තටම බයත් අඩු වෙලා තියෙනවා මේ හැමෝටම රෝගීන් බලලම. ඉතින් අපි මේ දැනුවත් කිරීම මාධ්‍ය හරහා සූම් හරහා කරන්න ගත්තෙත් ඒකයි මේ අපි විතරක් බය නැතුව ඉන්න එක වැරදි. අපිට ප්‍රතිකාරයක් තියෙන හින්දානේ අපි බය නැතුව ඉන්නේ. ඒක රටට දෙන්න හින්දා තමයි මේ මාධ්‍ය භාවිතා කරන්නේ. ඉතින් අපි මම හිතනවා කොරෝනා ගැන ඉස්සරහට වැඩසටහනක් කරනවා නම් හොඳයි. අපිට පැහැදිලිවම කොරෝනා වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම කොරෝනා හැදුනොත් හොඳ කරගන්නත් මේ ප්‍රතිකාරය හරහා පුළුවන්. දැන් පෞගේ කාලේ අන්තිමට රෝගීන් ඇතුළෙන් ඉඳ නැතුව ගියාම ඒ ගෙදර ඉඳන් ප්‍රතිකාර කරා. ඊළඟට අර ඔක්සිජන් අවශ්‍ය රෝගීනොත් අපිට ඔක්සිජන් නොදී ගෙදර හෙළසෙ දුමාටි අල්ලලා ඒ හතිය හොඳ කරගන්න පුළුවන් වුණා. මේක ඇත්තටම දිව්‍ය ඖෂධයක් වගේ එකක්. ඉතින් අපි ඉස්සරහට ඒ පිළිබඳව කතා කරමු. බොහොමත්ම ස්තුතියි වෛද්‍යතුමනි. අපිට තව එක ගැටලුවක් තියෙනවා. අවුරුද්දක් වයසති බබෙකුට දෙන්න පුළුවන් ආහාර වර්ග මොනවාද කියලා විමසලා තියෙනවා. ගෑස්ට්‍රයිටිස් තියෙන අයටත් මේ කැඳ වර්ග පහම ගන්න වෙනවා. ඒකම අතික පානයේ කොප 3ක් ගන්න වෙනවා. පොඩ්ඩක් අර ගෑස්ට්‍රයිටිස් ගතිය අඩු වෙනකන් තමයි අතික හෙළසේ අතික පානයත් සහලුත් ඉස්සෙල්ලා පළවෙනි සතිය අරගෙන දෙවෙනි සතිය නම් කැඳ ටික එකතු කරගන්න කිව්වේ. මට කෝල් එකක් ගන්න වුණා හදිස්සියේ. තව ප්‍රශ්නයක් අහන්න නේද ડોක්ටර්? මට පොඩ්ඩක් ආයෙත් කියන්නකෝ. ඔව් අවුරුද්දක් වයසති බබෙකුට ගන්න පුළුවන් ආහාර වර්ග මොනවාද මෙතන මේ දේවල් වලින්? දැන් අවුරුද්ද නෙමෙයි අපි කෑම පටන් ගන්නවානේ දරුවෙක්ගේ. ඒ පටන් ගන්න දවසින්ම අපිට හෙළසුවේ කැඳ ටික දෙන්න පුළුවන්. ඒ දරුවාගේ එකපාරකට දෙන්න පුළුවන් ප්‍රමාණය කැඳ එක දුන්නා නම් හරි. එතකොට අර වැඩට යන අම්මා කෙනෙකුටත් මේක හරි පහසුවක්. මේකෙන් දරුවාගේ ඒ පෝෂණ අවශ්‍යතාව දෙන්න පුළුවන්. දැන් සමහර දරුවෝ ඉන්නවා අවශ්‍යතාවම මාස 4න් පටන් ගත්ත දරුවා ආහාර. එතකොට අපි මාස 4න් දුන්නා. සමහර දරුවෝ මාස 6න් පටන් ගන්නකොට අපි මාස 6න් දුන්නා. අවුරුද්දක් වෙනකොට දරුවෙකුට එකපාර මිලිලිටර් 200ක් ගන්න පුළුවන්. ඒ කියන්නේ පිරිසිකෝප්පයක්. ඊට කලින් ක්‍රමානුකූල වැඩි කරන්නේ ඉස්සෙල්ලාම දවසේ මේ සැන්දක් දෙකක් දීලා පටන් ගන්න පුළුවන්.
ඒ කියන්නේ ඇත්තටම මේ පොඩි කාලේ ඉඳන්ම පටන් ගත්තොත් ළමයි තුල යකඩුණතාවක් ඇති වෙන්නේ නැහැ. එතකොට දරුවන්ට මස් මාළු අඳුනලා දෙන්න අවශ්‍යතාවක් වෙන්නේ නැහැ. ඇත්තටම බටහිර වෛද්‍ය විද්‍යාවේ අලුත්ම තොරතුරු එක්ක අනාවරණය කරන්නේ කිරි මස් මාළු බිත්තර මුල අවුරුදු වල අඳුනලා දෙන්න එපා කියලා. ස්තුතියි වෛද්‍යතුමිය. වැඩසටහනක් හදාගෙන දෙකටම කතා කරන්න පුළුවන් වෙයි මම හිතන්නේ එහෙම කරනවා නම් හොඳයි. අපි බොහොම කෙටියෙන් සරලව පැහැදිලි කිරීමක් සමාද කරේ නේද? ඔව් අපි ඉදිරියට වැඩසටහන් කීපයක් සංවිධානය කරගමු නේද වෛද්‍යතුමිය? ගොවිතැන සම්බන්ධව ආධ්‍යාත්මික සංවර්ධනය සම්බන්ධව ඒ වගේම දැන් කොරෝනා වගේ එකක් ගැන විශේෂයෙන් දැනුවත් කිරීමක් කරන එකත් හොඳයි. මේ අද දැන් ඉන්න රෝගීන් වැඩි වීමක් තියෙන නිසා. එතකොට අපිට ඕන නම් එක එක විදිහට පෝෂණය කතා කරන්න පුළුවන් ආහාර වලින් ගත්තොත් ඕන නම් අපිට එක දවසකට හාල්ද අලද එහෙම වර්ග කරලා කතා කරන්න පුළුවන් එළවලු බලතුරු. එහෙම නැත්නම් වයස්කාන්ත සහ රෝගාණු කතා කරන්න පුළුවන්. ඒ ඕන විදිහක් අපිට ලෑස්ති කරගන්න පුළුවන්. ડોક્ટર නිරෝෂන් එක අපි කතා කරලා ડોક્ટર හිනා ලෑස්ති කරගන්න. අපිට තවත් ගැටලු මොනවද තියෙනවද? අපි වැඩසටහන අවසන් කිරීමට කලින් මම හිතන්නේ හැම කෙනෙකුටම තාමත් පැහැදිලි අවබෝධයක් අද ලැබුණා කියලා. තවත් එක ගැටලුවක් තියෙන සමා වෙන්න වෛද්‍යතුමිය ඒකත් මම යොමු කරන්න. ગેස්ට්‍රයිටිස් තියෙන අයට හොඳ හාල් වර්ග මොනවාද කියලා පැනයක් යොමු කරලා තියෙනවා. එතෙන්දී වැදගත්ම දේ තමයි මේ වසවිස නැතුව වගා කරපු පාරම්පරික ආහාර. ඒකෙත් බටපොළයි තඹපු හාල් එක ගොඩක්ම සුදුසුයි. බටපොළයි තඹපු එක නැත්නම් රතු පැකුලෝ සුදු පැකුලෝ එකකට යන්න පුළුවන්. වැදගත් වෙන්නේ පාරම්පරික හාල් උනත් වසවිස නැතුව වගා කරලා තියෙනවා. එහෙම ගත්තාම සමහරවිට සතියක් විතර යනකොට සාහල් වලින්වත් හොඳ වෙන රෝගීන් ඉන්නවා. සැලකුතු ප්‍රමාණය. ස්තුතියි වෛද්‍යතුමිය. එහෙමනම් අපි වැඩසටහනේ අවසානයේ වෙත යමු නේද? අපි ආරාධනා කරනවා පිළිතුරු සටහන එක සම්බන්ධ වෙන්න කියලා. අපිට ගෲප් එකට දාන්න පුළුවන් වෙයි ලින්ක් එක. නැවත හම් වෙනකන් සිලිතනටම එතන සර්ණයි ආයුබෝවන්. බොහොමත් ස්තුතියි වෛද්‍යතුමිය. නවීන විද්‍යාත්මක කරුණු සහ අපේ පාරම්පරික දේශීය සියලුම අපේ ආහාර පිළිබඳව ආධ්‍යාත්මික සංවර්ධනයේ වැදගත්කම මේ සියලු කරුණු උකහා දක්වමින් ඉතාමත් පැහැදිලිව සරලව අප සියලු දෙනාටම අවබෝධ කරගන්න පුළුවන් ආකාරයෙන් සහ මේ දේවල් අපි නැවත අපේ ජීවිතවලට එකතු කරගැනීමේ තියෙන වැදගත්කම ගැන අපව දැනුවත් කළාට බොහොමත්ම ස්තුතියි. අද දින අපිත් එක්ක එකතු වුණ අධිකරණ වෛද්‍ය විශාරද කුමුදු දහනායක වෛද්‍යතුමනි ඔබතුමාට ආයුර්වේද වෛද්‍ය නිරෝෂන් රාජපක්ෂ වෛද්‍යතුමනි ඔබතුමාට ඒ වගේම පෝෂණ වේදී සෞඛ්‍ය සුජීවා වික්‍රමසිංහ වෛද්‍යතුමියනි ඔබතුමියට බොහොමත්ම ස්තුතියි. අප සියලු දෙනාව දැනුවත් කරපු මේ වැඩසටහන සමග සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඒ වගේම ඉදිරි වැඩසටහනකිනුත් ඔබතුමියන් සහ ඔබතුමලා එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. බොහොමත්ම ස්තුතියි.